නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි සූත්‍ර සංഭാෂණයේ දේශනා මාලාවේ 4 වෙනි දේශනාව වශයෙන් අද අපි දිනේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නීවරණ අතුරෙන් තුන්වෙනි නීවරණ සම්බන්ධයෙන්. නීවරණ ප්‍රහාණ වර්ගයේ යටතේ අපි මේ වෙනකොට නීවරණ දෙකක් කතා කළා. කාමච්ඡන්ද නීවරණය සහ ව්‍යාපාද නීවරණය. පසුගිය සතියේදී අපි ව්‍යාපාද නීවරණය ඇති වෙන්න හේතු වෙන කාරණා මොනවද? ව්‍යාපාද නීවරණය දුරු වෙන්නේ කොහොමද කියන කරුණු ටික අපි පසුගිය සතියේ සාකච්ඡා කරන්නට යෙදුණා. මේ සතිය අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නීවරණ ප්‍රහාණ වර්ගයේදී බුදුරජාණන් වහන්සේ තීන මිද්ද නීවරණය ඇති වෙන්න හේතු වශයෙන් මොනවද දේශනා කරලා තියෙන්නේ? ඒ වගේම තීන මිද්ද නීවරණය කොහොමද දුරු වෙන්නේ? තීන මිද්ද නීවරණය දුරු වෙන්නට හේතු වෙන අට කතාවේ දැක්වලා තියෙන අතරේ කරුණු කාරණා මොනවද කියන කාරණේ අපි අද දිනේදී සූත්‍ර අනුසාරයෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ බුදුන්තුන් ලැබිලා ඇති අදාළ පත්‍රිකාවේ සූත්‍රය දැක්වෙනවා. ඒතර බලා ගන්න පුළුවන් පත්‍රිකාවෙන් හරි එහෙම නැත්නම් මේ පින්නතුන්ට පොතකින් හරි එහෙම නැත්නම් අදාළ ඇප්පකින් හරි බලන්න පුළුවන්. බොහොම පහසුවෙන් බලා ගන්න පුළුවන් ඒකක නිපාතේ නීවරණ ප්‍රහාණ වර්ගයේ තියෙන තුන්වෙනි සූත්‍රය. තුන්වෙනි සූත්‍රය පාලිය කිව්වොත් එහෙම නාහම් භික්කවේ යඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යේන අනුප්පන්නං වා තීන මිද්දං uppajjati uppannං වා තීන මිද්දං බිහියෝ භාවය වේපුල්ලාය සංවත්තති යතේදම් භික්කවේ අරති තන්දි විජම්බිකා භත්ත සම්මදෝ චේතසෝ ලීනත්තං ලීන චිත්තස්ස භික්කවේ අනුප්පන්නං චේව තීන මිද්දං uppajjati uppannං ච තීන මිද්දං බිහියෝ භාවය වේපුල්ලාය සංවත්තති. සූත්‍රයේ සරල අදහස තමයි මහණෙනි නූපන්නා වූ තීන මිද්දේ ඉපදීම පිණිසත් උපන්නා වූ තීන මිද්දේ වර්ධනය වීම පිණිසත් හේතු වෙන්නා වූ කරුණු අතර අරතිය පස්සේ අපි විස්තර කරනවා මොනවද මේ අරතිය කියලා කියන්නේ කියලා. අරති, තන්දි, විජම්බිතා, භත්ත සම්මදෝ, චේතසෝ ලීනත්තං කියන මෙන්න මේ කරුණු කාරණා හැර අන් කිසිදු ධර්මයක් තමන් වහන්සේ විසින් සර්වඥතා ඥාණයෙන් නොදකින බව දේශනා කරනවා. නැවත වතාවක් භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ අවධාරණය කරනවා මහණෙනි හැකිලුණු සිත් ඇති පුද්ගලයාට එහෙම නැත්නම් හැකිලුණු සිත් ඇති පුද්ගලයාගේ సంతානයේ තුල උපදින්නා වූ තීන මිද්දය දියුණු බවට පැමිණෙනවා. නූපදිනා වූ තීන මිද්දයක් තියෙනවා නම් ඒ තීන මිද්දේ උපදිනවා. ඉපදිනා වූ තීන මිද්දේ නැවත නැවතත් වර්ධනය වෙන්නට දියුණු වෙන්නට හේතු වෙනවා. මෙන්න මේ කියන කරුණු කාරණා පහ. එතකොට අපි පසුගිය වතාවවලදී මේ වචනයක් ගන්න අපි කතා කළා. මේ වචනයක් ගානේ අපි භික්කවේ මහණෙනි ආදී වශයෙන් අපි මුල ඉඳලා මේ ආමන්ත්‍රණ පාඨයේ ඉඳලා සූත්‍ර සාකච්ඡා කළා. ඉතින් අපි අද දිනේදී ඊතරම් විස්තර විවරණ වශයෙන් ව්‍යාකරණ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ සූත්‍ර වර්ගය ඔක්කොම එකම විදිහට තමයි අපිට පරිවර්තනය කරන්න තියෙන්නේ. දැන් අපිට ඊළඟ වර්ගයේදී වෙන වර්ගයේ සූත්‍රයක් හම්බුනාට පස්සේ අපි මේ සූත්‍රات කලින් විදිහට වචනෙන් වචනේ ව්‍යාකරණානුකූලව පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් අපි දල වශයෙන් මේ සූත්‍රයේ අර්ථය අපි පැහැදිලි කරගනිමු. කලින් වතාවේ විදිහටමයි. ඒතොර මුලින්ම භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරලා ප්‍රකාශ කරන අදහස තමයි යම් ධර්මයක් හේතු වෙන්නේ එහෙම නැත්නම් යම් ධර්මයක් කරන කොටගෙන නූපන්නා වූ තීන මිද්දයක් උපදිනවද? උපන්නා වූ තීන මිද්දයක් නැවත නැවත ඇති වෙනවද? වර්ධනය වෙනවද? මේ තීන මිද්දය ඇති වෙන්න හේතු වෙන කරුණු කාරණා පහක් තියෙනවා. මේ සූත්‍රයට අනුව. එතකොට ඒ කරුණු කාරණා පහ අතර පළවෙනි එක තමයි අරතිය. දෙවෙනි එක තමයි තන්දි. ඊළඟට තුන්වෙනි එක තමයි විජම්බිතා. මේක විජම්බිකා කියලාත් කියනවා. ඒ බුරුම මුද්‍රණය සහ තායිලන්ත මුද්‍රණය, ශ්‍රී ලංකා මුද්‍රණය යම් ඒ මුද්‍රණයන්ගේ තියෙන ආකාරයන් තමයි දෙකම එකම අර්ථය. ඊළඟට භත්ත සම්මදෝ, ඊළඟට චේතසෝ ලීනත්තං කියන මෙන්න මේ
කරුණු කාරණා පහ තමයි තීන මිද්දේ ඇති වෙන්නට හේතු වෙන මූලික කරුණු කාරණා නීවරණ ප්‍රහාණ වර්ගයට අනුව. අපි මුලින්ම පැහැදිලි කරගනිමු තීන මිද්දේ කියන්නේ මොකක්ද කියන එක. දැන් මේ පින්නතුන් දන්නවා තීන මිද්දේ කියලා කියන්නේ අකුසල චෛතසික අතරේ අකුසල චෛතසික කීයක් තියෙනවද? අකුසල චෛතසික 14යි. මේ අකුසල චෛතසික 14 තියෙන චෛතසික දෙකක් තමයි තීනය සහ මිද්දේ කියලා සඳහන් කරන්නට යෙදුනේ. එතකොට මේ තීන මිද්ද කියන චෛතසික දෙක එකටමයි උපදින්නේ. එතකොට අපි අභිධර්මානුකූලව බැලුවොත් එimhe තීනය කියලා කියන්නේ සිත දුබල කරන, සිත යටපත් කරන, සිතේ ශක්තිය යටපත් කරන ස්වභාවයෙන් යුක්ත ධර්මතාවයක්. ඒතර මිද්දේ කියලා කියන්නේ චෛතසික ශක්තිය යටපත් කරන, චෛතසික ශක්තිය දුබල කරන, චෛතසික ශක්තිය ගිලන් බවට පමුණවන්නා වූ ගති ස්වභාවයෙන් යුක්ත ධර්මතාවයක්. එතකොට මේ දෙකේම තියෙන එකම කෘත්‍ය, එකම ගති ලක්ෂණ තමයි තියෙන්නේ. එතකොට අට කතාවල දැක්වෙනවා කෘත්‍ය වශයෙන් වෙන මේ තීන මිද්ද දෙක සමානයි. කෘත්‍ය වශයෙන් තීන මිද්ද දෙක සිත අකර්මණ්‍ය කරන, සිත ගිලන් බවට පමුණවන, සිත පසුබස්වන්නා වූ ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම මේකේ විරුද්ධ හේතුනුත් සමානයි. කියන්නේ තීනයට විරුද්ධ වෙන්නේ වීරිය, මිද්දයට විරුද්ධ වෙන්නේත් වීරිය. ඒතකොට මේ විරුද්ධ ධර්ම වශයෙන්ුත් තීන මිද්ද දෙක සමානයි. ඒ නිසා මේ චෛතසික දෙකක් වශයෙන් අපේ අභිධර්ම පිටකයේ උදුරලා දක්වලා තියෙනවා. නමුත් මේ චෛතසික දෙකම කෘත්‍ය වශයෙන් සමානයි, ඊළඟට උත්පත්ති හේතු වශයෙන් සමානයි, විරුද්ධ ධර්ම වශයෙන් සමානයි. මේ ධර්ම දෙකේ තියෙන විශේෂ ලක්ෂණ ටික තමයි කෘත්‍ය වශයෙන් සමානයි. ඊළඟට උත්පත්ති හේතු වශයෙන් සමානයි. උත්පත්ති හේතු වශයෙන්ුත් මේ ධර්ම දෙක එකිනෙකට සමානයි. ඊළඟට විරුද්ධ ධර්ම වශයෙන්ුත් මේ ධර්ම දෙක එකිනෙකට සමානයි. විරුද්ධ ධර්මයේ වෙන්නේ වීරිය. එතකොට මේ දෙකේම කෘත්‍ය තමයි චිත්තය දුර්වල කිරීම, චිත්තයගේ අකර්මණ්‍ය භාවය ඇති කිරීම, චිත්තය යම් ගිලන් ස්වභාවයකට පැමිණවීම, පසුබස්නා ගතියක් ඇති කරවීම. මෙන්න මේ ගති ස්වභාවය තමයි තීනයාගේ කෘත්‍ය. මිද්‍යාගේ කෘත්‍යයත්, මිදචෛතසික කෘත්‍යයත් චෛතසික ධර්මයන්ගේ ශක්තිය දුබල කරන එක, චෛතසික ධර්මයන්ගේ අකර්මණ්‍ය ස්වභාවය ඇති කරන එක. හරියට අපිට දැනෙන්නේ හරියට තීන මිද්‍ය ඇති වෙනකොට නිකන් ගිලා බහින්නා වූ ගතියක් වගේ කියලා නේ කියන්නේ. ඒකට ලක්ෂණ රස පච්චපට්ඨාන වල මෙන්න මේ ගතියක් දක්වලා තියෙනවා. එතකොට මේ ගිලා බසනා වූ ගති ස්වභාවයක් ඇති වෙනවා. හැකිලෙන්නා වූ ගති ස්වභාවයක් ඇති වෙනවා. පසුබසින්නා වූ ගති ස්වභාවයක් ඇති වෙනවා. එතකොට හරියට මේ දක්වලා තියෙන්නේ සිතේ ගිලන් භාවයක් වගේ. දැන් ශරීරයේ ගිලන් භාවයක් ඇති වුණාට පස්සේ අපිට Tamanට කැමති විදිහට වැඩ කරන්න බැහැනේ, කෘත්‍ය කරන්න බැහැනේ. එතකොට අපි වෙනදා කරන කෘත්‍ය වගේ නෙමෙයි අපි හිමීට කරන්නේ. අපි ඒක වැඩ කටයුතු කරන්නේ පසුබැස. ඒ වගේ තමයි තීන මිද්‍ය ඇති වුණාට පස්සේ හරියට කියන්නේ සිත ගිලන් වුණා වගේ. එතකොට සිතත් ගිලන් වෙලා, චෛතසික ධර්මත් ගිලන් වෙලා. එතකොට වෙනද වගේ වේගයෙන් වැඩ කටයුතු කරන්න බෑ. දැන් කටයුතු අකර්මණ්‍ය වෙලා. කටයුතු දැන් පසුබසිනවා. අන්නේ ගති ස්වභාවය තමයි කෘත්‍ය වශයෙන් මේ තීනේ සහ මිද්දේ කියන දෙකේම තියෙන්නේ එකම කෘත්‍ය ස්වභාවයක්. ඊළඟට උත්පත්ති හේතු වශයෙන් දක්වලා තියෙන්නේ අපි මේ කතා කරපු මේ සූත්‍රයේ දක්වලා තියෙන කරුණු කාරණා පහ. ඊළඟට විරුද්ධ ධර්ම වශයෙන් සඳහන් කරන්නේ තීනයටත් විරුද්ධ වෙන්නේ වීරිය, මිද්දේටත් විරුද්ධ වෙන්නේ වීරිය. එතකොට මේ තීන මිද්ද දෙකේම විරුද්ධ ධර්මය සමානයි. ඒ නිසා තමයි මේ දෙක හැම වෙලාවෙම එකට දක්වලා තියෙන්නේ. නීවරණ වලදී වේවා වෙන තැනකදී වේවා මේ ධර්ම දෙක එකම තැනක දක්වලා තියෙනවා. දෙක එකතු කරලමයි හැමතැනම වගේ මේ ධර්මතා දෙක දක්වලා තියෙන්නේ. ඒකට හේතුව මෙන්න මේ කරුණු කාරණා තුන වශයෙන් තමයි දක්වලා තියෙන්නේ. දැන් අපි බලමු කෘත්‍ය වශයෙන් අපි සාකච්ඡා කළා. උත්පත්ති හේතු තමයි සඳහන් කරන්නේ සූත්‍රයේ දක්වලා තියෙන්නේ.
දැන් අපි පළවෙනි හේතුව පැහැදිලි කරගනිමු. අයං අරති යත. දැන් ව්‍යාකරණ අනුකූලව නම් අරති කියලා කියන්නේ මෙතන ව්‍යාකරණ අනුකූලව අපි සෑම පදයකටම පූර්ව අදාළ ඊට අදාළව තියෙන අපි සර්වනාම පදයේ දාලා තමයි ව්‍යාකරණ අනුකූලව අර්ථ දක්වලා තියෙන්නේ. හැම තැනකටම අපි ව්‍යාකරණ අනුකූලව දක්වනකොට අයං අරති යත අයං තන්දි යත ඒ විදිහට හැම එකටම අපි සර්වනාම පදයේ දාලා තමයි අපි අර්ථ ගන්න. එතකොට අපි බලමු මේ අරති කියන පදයේ සාමාන්‍ය අර්ථය. දැන් මේ පින්නතුන් දන්නවා රති කියලා කියන්නේ මොකක්ද? රති කියලා කියන්නේ කැමැත්ත. එහෙම නැත්නම් ඇලීම කියන එක. එතකොට අපි මේක අපි නොබලයිමු අර්ථය නොබලයිමු. අර්ථය නොබලා හිටියොත් එහෙම අපි මේ රති කියලා කියන්නේ කැමැත්ත. එහෙනම් අරති කියලා කියන්නේ මොකක්ද? අපි මේක නොබලා හිටියොත් එහෙම අරති කියලා කියන්නේ රති කියන්නේ කැමැත්ත, අරති කියලා කියන්නේ නොකැමැත්ත. එහෙම නැත්නම් නොඇලීම. ඒතකොට සාමාන්‍ය දල අදහස බැලුවොත් එහෙම එතකොට දල අදහස අපිට පේන්නේ මේ නොකැමැත්ත. එහෙම නැත්නම් නොඇලීම කියලා කියන්නේ හරි හොඳ දෙයක් නේ. ඒතකොට නොඇලීම කියලා කියන්නේ හොඳ දෙයක් ලෙස තමයි අපේ ධර්මයේ අපි අර්ථ දක්වන්නේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒතකොට අපි අට කතානුකූලව බලන්න ඕනේ මොකක්ද මේ නොඇල්ම කියලා කියන්නේ කියලා. එතකොට නොඇල්ම ආකාර කීපයක් තියෙනවා. අපි ආකාර දෙකකට විග්‍රහ කරොත් කුසල ධර්මයන්ගේ නොඇල්ම කියලා එකක් තියෙනවා. අකුසල ධර්මයන්ගේ නොඇල්ම කියලා දෙකක් තියෙනවා. එතකොට මෙතන අපි බලන්න ඕනේ අට කතාවේ විස්තර කරලා තියෙන්නේ මොකක්ද මේ නොඇල්ම කියන එක. ඒ නිසා මේ අපිට කැමති විදිහට මේ අර්ථ දීලා තියෙනව නෙමෙයි. එතකොට මේ අර්ථ කියන පදයට අට කතානුකූලව තමයි අට කතාවට අනුව තමයි මෙතන අර්ථය දක්වලා තියෙන්නේ. එතකොට ප්‍රධාන කරුණු දෙකක් යටතේ මෙහි නොඇලීම අර්ථ දක්වලා තියෙන එකක් තමයි වනයේහි වාසය කිරීමෙහි නොඇලීම. ඊළඟ කාරණය තමයි සමත විදර්ශනා කුසල ධර්මයන්හි නොඇලීම. මෙන්න මේ දෙක තමයි මෙතන අරති කියලා දක්වලා තියෙන්නේ. එතකොට අපි බලමු මේ රතිය සහ අරතිය අතර වෙනස මොකක්ද කියලා. මේ මෙතන රතිය කියලා දක්වලා තියෙන්නේ මේ පදයට දාලා රතිය කියලා දක්වන්නේ වනයේ වාසය කිරීමේ දක්වන කැමැත්ත. සමත භාවනා විදර්ශනා කුසලයේ තියෙන ඇලෙන ගතිය, කරන්න තියෙන කැමැති ගතිය මෙතන රතිය වෙන්නේ. මෙතන අරතිය වෙන්නේ වනයේ වාසය කරන්න තියෙන අකමැත්ත, සමත විදර්ශනා කුසල ධර්මයන්හි යෙදෙන්න තියෙන අකමැත්ත. එතකොට විශේෂයෙන්ම අපරිහානීය ධර්මවල දක්වලා තියෙනවානේ භික්ෂුන් වහන්සේ නමක්ගේ තිබෙන්න ඕනේ අපරිහානීය ගුණධර්මයක් තමයි උන්වහන්සේගේ ආරණ්‍යයේ වාසය කරන සංඥාව තියෙන්න ඕනේ. මේ වෙලාවේ උන්වහන්සේ කැලේ නොවෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ ඒ ආරණ්‍ය සංඥාව කෙනෙක් උන්වහන්සේ තමන්ගේ సంతාණයෙන් අයින් කරගන්න හොඳ නැහැ. ඒක තේරගාතාවක දැක්කනෝනේ මට නම මතක නැහැ. තේරගාතාවක දැක්කනවා මහතෙරුන් වහන්සේ කතා කරනවා පොඩි ස්වාමින් වහන්සේට කැලේට යමු කියලා. ඒතකොට කියනවා ස්වාමින් වහන්සේ මං ගමේ හිටියට කැලේ තමයි මගේ හිත තිබුණේ. ඔබ වහන්සේ යමු කියලා කියනකොට මම බොහොම කැමැත්තෙන් ආරණ්‍යට වැඩම කළේ කියලා. ඒ නිසා භික්ෂුන් වහන්සේ නමක් තුල තිබිය යුතු මේ අපරිහානීය ගුණධර්මයක් තමයි උන්වහන්සේ කැලේ වාසය කරන්න හිත ඇලෙන්නට ඕනේ. උන්වහන්සේට අද කැලේ යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ సంతානය තුල තියෙන්න ඕනේ මම කැලේ වාසය කරනවා වෙන කියන සංඥාව. ඒ නිසා ආරණ්‍ය සංඥාව කියන එක විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා ඇති කර ගන්නට ඕනේ. ඒ ආරණ්‍ය සංඥාව ඇති උනේ නැතිනම් එහෙම ඒ නිසා තමන්ගේ ප්‍රතිපත්තියෙන් පිරිහෙන්න සමහර ලාවට ඒ කාරණේ හේතු වෙනවා. ඒ නිසා විශේෂයෙන් ඒ නිසාම තමයි අපරිහානීය ධර්මයක් ලෙසත් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. විශේෂයෙන් දැන් සමහර භික්ෂුන් වහන්සේලාට ඔය මුලින්ම කැලේට ගිය භික්ෂුන් වහන්සේලාට සමහර වෙලාවට ඒ කැලෙත් එක්ක උන්වහන්සේට තමන්ගේ ජීවිතය ජය ගන්න බැරි වෙනවා. උන්වහන්සේ කැලේට ගිහිල්ලා උන්වහන්සේට නැවතත් තමන්ගේ කාම අරමුණුම සිහිපත් වෙනවා. මම කියන්නේ ඕලාරික කාම අරමුණු නෙමෙයි. තමන් භාවනා කරන්න කියලා කැලේට යනවා. කැලේට ගියාට පස්සේ තමන්ට නැවතත් තමන්ගේ පන්සලේ වැඩ කටයුතු මතක් වෙනවා. තමන්ගේ ගෝල බාලයන්ගේ වැඩ කටයුතු මතක් වෙනවා. ඊළඟට තමන්ගේ දායකකාරකාදීන්ගේ වැඩ කටයුතු මතක් වෙනවා. එහෙම මතක් වෙලා තමන් නැවතත් ඒ කටයුතු කරන්න ගිහිල්ලා සමහර වෙලාවට යන්නේ ශාසනය දියුණු කරනවායි කියන අදහසින් ගිහිල්ලා තමනුත් ගුණයෙන් පිරිහෙනවා. තමන්ගේ භාවනා කටයුත්තත් තමන්ට හරියට කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
ඒ වගේම දැන් විශේෂයෙන් දැන් ඔය ආරණ්‍ය ගත වෙනකොට මුලින්ම විශේෂයෙන් ඔය කැලෑවට යනකොට මුලින්ම ඇති වෙන ගති ස්වභාවයන් තියෙනවා ඇත්තටම. කැලෑවට ගිහිල්ලා ඉන්න පළවෙනි දවස් ටික ඇතුළතදී පුදුම විදිහට හිත ඒකට අකමැති ගතියක් ඇති වෙනවා. ඒක ආරණ්‍යගත ස්වාමීන් වහන්සේලාට අත්දැකීම ඇති. ඒ කැලෑවට ගිහිල්ලා දවස් ඒ පුද්ගලයාණෝ වෙනස් වෙන්න පුළුවන් සමහර දවස් 4ක් 5ක් සතියක් දෙකක් වෙන්න පුළුවන්. ඒ පළවෙනි දවස් කීපය ඇතුළත තමන්ට හරීම හිත පසුබසින ගතියක් එනවා. මොකද ඒකට හේතුව තමන් අර පිරිසත් එක්ක ඇසුරු කරලා ඒ වෙනදාට වැඩිය තමන් රූප ශබ්ද ආදී අරමුණු ඇසුරු කරලා තමන් ඒ රූප ශබ්ද ආදීන් තොර වෙච්ච පරිසරයකට ආවට පස්සේ තමන්ට ඒකට නුහුරු ගතියක් ඇති වෙනවා. ඒ නුහුරු ගතියත් එක්ක තමන්ට ඒ ආරන්නේ ඉන්න නිකන් අකමැති ගතියක් වගේ එනවා. ඒ නිකන් හිත පසුබසින හරීම කම්මැලි කාන්සි ගතියක් කියලා අපි කියන්නේ. අන්නේ ගති ස්වභාවයක් ඇති වෙනවා මුල් දවස් කීපය තුලදී. ඒ නිසා ඒ ස්වභාවය තමන්ට ජය ගන්න බැරි වුණොත් එහෙම තමන් කැලේට ගිහිල්ලා පළවෙනි දවස් කීපය ඇතුළතදී එහෙම නැත්නම් පළවෙනි සතිය දෙක ඇතුළතදීම තමන්ට අයියෝ මට නම් මේ කැලේ භාවනා කරන්න බෑ කියලා නැවතත් හිතපු තැනට යනවා. කැලේට භාවනා කරන්න යන්න නම් භික්ෂුන් වහන්සේට ඒ සුදුසුකම් ටික තියෙන්න ඕනේ. සුදුසුකම් ටික නැතුව කැලේට යන්න හොඳ නැහැ. නැත්නම් උන්වහන්සේට සුදුසුකම් නැතුව ගියොත් එහෙම ගෙවෙන රාත්‍රියක් පාසා දුකලෑවත් සිද්ධ වෙනවා. ඒ නිසා යම්කිසි භික්ෂුවක්ගේ හැකියාව ඇති කරගත්තට පස්සේ අවශ්‍ය සුදුසුකම් ටික ඇති කරගෙන කැලේට ගියාට පස්සේ මෙන්න මේ ජය ගන්නට ඕනේ. මෙන්න මේ අරතිය කෙනෙක් උන්වහන්සේ ජය ගන්න ඕනේ. මුල් දවස් කීපය තුලදී මුල් සති කීපය තුලදී උන්වහන්සේට ඇතිවෙන්නා වූ තමන්ගේ පරිසරයේ වෙනස් වීමත් එක්ක ඇතිවෙන්නා වූ සිතේ පසුබස්නා ගතිය, ඒ නොකැමැති ගතිය, ඒ කැලේට නොඇලෙන්නා වූ ගතිය තමන් ජය ගන්නට ඕනේ. ඒ නැවත නැවත කුසල ධර්මයෙන් යෙදීම තුලින් රහතන් වහන්සේලාගේ ජීවිත කතා මෙනෙහි කිරීම තුලින් තේරගාතාවල කොහොමද රහතන් වහන්සේලා වැඩ වාසය කරමින් උන්වහන්සේලා ආරණ්‍ය තුල තමන් කොහොමද සතුටේ වාසය කරේ කියන ඒ කරුණු කාරණා සිහිපත් කිරීම තුලින් නොඑක් මානසිකාරයන් තුලින් අපිට යටපත් කරගන්නට හැකියාව තිබෙනවා. ඊළඟ කාරණේ තමයි කුසල ධර්මයන්ගේ තියෙන නොඇලෙන ගතිය. මෙතන සමත විදර්ශනා කුසලය මූලික කරලා දැක්කුවට අනික් කුසල ධර්මයන් පවා අදාළ වෙනවා. සිල් ආරක්ෂා කිරීම පවා. දැන් අපි හිතමු ඔන්න දැන් ගිහි පින්නතුන්ට අටසිල් සමාදන් වෙන්න. ගිහි පින්නතුන්ට අටසිල් සමාදන් වෙන්න උවමනාවක් ඇති වෙනවා. නමුත් දහසක් හේතුන් ඇවිල්ලා ඒ සමාදන් වෙන එක නවත්තන්න හිතෙනවා. මේ වාරේ නම් කරන්න බෑ. මේ වාරේ නම් අටසිල් සමාදන් වෙන්න බෑ. මේ වාරේ තියෙනවා දූ දරුවන්ගේ වැඩ කටයුතු ටිකක් තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ රැකියාව වැඩ කටයුතු ටිකක් තියෙනවා. එහෙම නැතිනම් තමන්ගේ වෙන ඥාතීන්ගේ වැඩ කටයුතු ටිකක් තියෙනවා. මුණුබුරන්ගේ වැඩ කටයුතු ටිකක් තියෙනවා කියලා තමන්ගේ සිල් සමාදන් වෙන එක මේ මාසේ උපෝසථ දවස් සිල් සමාදන් වෙනක ඔන්න තමන් පැත්තකින් තියෙනවා. ඉතින් මෙයත් මේ අරතිය නිසා ඇති වෙන්නා වූ ගති ස්වභාවය. ඒ කුසල ධර්මයන්ගේ තමන් හිත ඇලෙන්නේ නැහැ. තමන් තීරණය කරනවා භාවනා කරන්න සතියක් දෙකක් භාවනා මධ්‍යස්ථානකට යන්න ඕනේ කියලා හිතනවා. භාවනා මධ්‍යස්ථානට යන්න ඕනේ කියලා හිතලා දැන් කටයුතු සූදානම් කරනකොට තමන්ට නොඑක් හේතුන් 100,000 ගාණක් එනවා ඒක නවත්තන්න. භාවනා කරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඊට කලින් මේ වැඩ ටික කරලා තියෙන්නට ඕනේ කියලා. ඉතින් ඒ වගේ සමත භාවනාවේ වේවා, විදර්ශනා භාවනාවේ වේවා, දන් දෙනකොට හෝ වේවා, සීලයක් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වේවා, උපෝසථ සීලයක් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් හෝ වේවා මේ කුසල ධර්මයන්ගේ හිත තමන් ඇලෙන්නට ඕන. මේ කුසල ධර්මයන්ගේ හිත රමණය කරන්නට ඕන. එහෙම නැතිනම් මේ කුසල ධර්මයන් අපි ඇලුන්නේ නැතිනම් මේ කියන්නේ ඇලනවා කියලා ලෝභයෙන් ඇලනවා කියන එක නෙමෙයි. මේවට තියෙන කුසල ඡන්දය. මේ කුසල ධර්මයන් කරන්න අප කුසල ඡන්දය කියන එක නැතිනම් එහෙම අපිට මේ අරතිය කියන එක ඇතිවීමේ ස්වභාවය බහුල වශයෙන් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපිට නොදැනීම සූක්ෂම වශයෙන් ඇතිවෙන්නා වූ ද්වේෂසාගත ස්වභාවයක් කියලා තමයි දක්වන්නේ. එතකොට මේ එද කලින් අපි කතා කරපු මේ තරහව කියන එක දරුණු ඇති වෙන තරහව කියන එක නෙමෙයි. ඒ ආරම්මණයට තියෙන අකමැති ගතිය. ඒ ආරම්මණයන්ට තියෙන ආරම්මණයට ගැටෙන ගතිය. තරහ ගන්නවා කියන එක නෙමෙයි. ඕලාරික වශයෙන් තරහ ගන්නවා කියන එක නෙමෙයි. කුසල ධර්මයන්ගේ තමන් හිත ඇලෙන්නේ නැහැ, සතුටු වෙන්නේ නැහැ. ඒයින් නැවත පසුබසින ගතිය ඇති වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි දැන් බණහන එකක් ගමුකෝ. දැන් බණහා ඉන්නකොට අපිට සමහර වෙලාවට නිදිමත එහෙම ඇති වෙනවානේ. නැත්නම් බණ පොතක් කියවගෙනකොට නිදිමත ඇති වෙනවා. ඒ ඇති වෙන්න හේතු වෙන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි කියව ඉන්නකොට අපි වෙනත් කැමැති අරමුණකට අපේ හිත ක්‍රමක්‍රමයෙන් ඇලෙන්නට ඉඩ තියෙනවා.
එහෙම නැත්නම් ඒ ධර්මදේශනාව කෙරෙහි හෝ ඒ කරන්නා වූ කටයුත්ත කෙරෙහි සියුම් ගැටීමක්, සියුම් ද්වේෂයක් අපේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපේ సంతානය තුළ තීන මිද්ද ඇති වෙනවා. උදාහරණයක් අපි ගමු, සාමාන්‍ය පොඩි උදාහරණයක්. අපි දැන් භාවනා කර කර ඉන්නවා. දැන් භාවනා කර කර ඉන්නකොට අපිට හිතෙනවා පොඩ්ඩක් හේතු වෙන්න ඕන කියලා හිතෙනවා. පොඩ්ඩක් හේතු වෙන්න ඕන කියලා හිතනවා. අපි ඒ ස්පර්ශයට කැමති. මේක බොහොම සියුම් ස්වභාවයක්. අපි ස්පර්ශයට කැමති, අපි ඒ සුඛයට කැමති. ඒ හේතු වෙලා ඉන්න හේතු වීම නිසා අපිට ලැබෙන යම් පහසුවක්. ඒ නිසා අපිට සුඛයක් ලැබෙනවා. සුඛ වේදනාවක් ඇති වෙනවා. කායික සුඛයක් ඇති වෙනවා. මේට අපේ ඇලීමක් ඇති වෙනවා. ඒතර මේ ඇලීමත් එක්ක මොකද වෙන්නේ? ටික අපේ හිතේ තිබෙන අර කුසල සිත්වල ඇති වෙන වේගය අඩු වෙනවා. කුසල පරම්පරා ටික අපි අඩු වෙනවා. කුසල පරම්පරා අඩු වෙලා අකුසල පරම්පරා ඇති වෙන්න පටන් ගන්නවා. එහෙම අකුසල පරම්පරා ඇති වෙන්න පටන් ගන්න අර කුසල චිත්ත වේගය අඩු කරලා අකුසල චිත්ත වේගය වැඩි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කුසල චිත්ත වේගය යටපත් කරලා අකුසල චිත්ත වේගය ජය ගන්නවා. ඊට පස්සේ නිදි කිරා වැටෙනවා. භාවනාවේදී නිදිමත වෙනවා. ඔන්න ඒ ගති ස්වභාවයෙන් ඇති වෙනවා. නොදැනීම සමහර වෙලාවට භාවනා පරයන්කම බෙල්ල කඩාගෙන වැටලා බෙල්ල එක වදිනකොට තමයි දන්නේ ඔන්න දැන් භාවනා පරයන්කේ අවසන් කියලා. ඒ නිසා අපි පළවෙනි අවස්ථාවේදී මේ සූක්ෂම ගතිය අවබෝධ කරගන්නට ඕනේ. පළවෙනි වෙලාවෙම අපේ හිතේ අකමැත්තක් එනකොට ඒ වෙලාවේ අපි ඒක තේරුම් අරගෙන ඒ සඳහා අවශ්‍ය ඉරියව්ව වෙනස් කිරීම හරි වෙනත් කටයුත්තක් හරි වෙන ධර්ම මනස්කාරයක් කිරීම හරි අපි සිද්ධ කරන්නට ඕනේ. ඒ නිසා මෙන්න මේ අරතිය අපි ජය ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඊළඟ කාරණේ තමයි තන්දි. මේ තන්දි කියලා දක්වලා තියෙනවා, තන්දි කියලා දක්වලා තියෙනවා. ඒ තමයි කුසල ධර්මයන්ගේ තියෙන හැකිලෙන බව, කම්මැලි බව. ඉතින් මෙයත් හුදෙක්ම චිත්තචෛතසිකයන්ගේ තියෙන එකතුවක් ලෙස තමයි දක්වලා තියෙන්නේ. දැන් අපි දන්නවා අභිධර්ම ඉගෙනගෙන තියෙන පින්නතුන් තීන මිද්දේ දෙන්නේ මොන සිත්වලද? තීන මිද්දේ දෙන්නේ සසංකාරික සිත්වලනේ. ඒතර සසංකාරික සිත් 5ක් තියෙනවා. ලෝභ මූල සසංකාරික සිත් 4යි, ද්වේෂ මූල සසංකාරික සිත් 1යි. ඉතින් මෙන්න මේ සසංකාරික සිත්වල තමයි යෙදෙන්නේ තීන මිද්දය. ඒතකොට තීන මිද්දේ හැම වෙලේම යෙදෙන්නේ නැහැ නේ. මේවා අනියත යෝගී චෛතසික කියලානේ දක්වලා තියෙන්නේ. එතකොට තීන මිද්දය සමහර විට යෙදෙන්නට පුළුවන්. ඒ සසංකාරික සිත්වල මෙතන අපි තන්දී කියලා අපි අභිධර්මානුකූලව බලන්නට වෙන්නේ ඒ සියලුම චිත්ත චෛතසික ධර්මයන්ගේ ලෝභ මූල හෝ වේවා, ද්වේෂ මූල හෝ වේවා, ඒ චිත්ත චෛතසික ධර්මයන්ගේ සියලුම චිත්තුප්පාදයන් තමයි මෙතනින් අදහස් කරලා තියෙන්නේ. තීන මිද්දේ කියන එක වෙනම උදුරලා දක්වලත් නෑ මෙතන. තීන මිද්දේ කියන එක උදුරලා දක්වලා තියෙන්නේ හුදෙක්ම චේතසෝ ලීනත්තන් කියන පදයට අදාළව. මේ සියල්ලෙන් සියල්ල හැම පදයක්ම විග්‍රහ කරලානේ අපි අට කතාව අනුසාරයෙන් මේ පදයන්ගේ අර්ථ ගන්නට ඕනේ. හැම පදයක්ම අර්ථ දක්වලා නැහැ. ඒ නිසා මෙතන තන්දි කියන එක අපිට වැටහෙන්නේ තීන මිද්ද චෛතසිකයේ හැර ඉතිරි සසංකාරික සිත්වල යෙදෙන්නා වූ චිත්තුප්පාදයෝ ටික තමයි ඉතිරි චෛතසික ධර්මය සිතත් කියන ටික තමයි මෙතන අපි තන්දි කියන පදයෙන් අපට අර්ථ ගන්නවන්ට වෙන්නේ. ඒ වගේම හොඳට හිතා ගන්නට ඕනේ මේ රෝගාදී නිසා ඇතිවෙන කයේ ගිලන් භාවයේ නොවේ. මේ පැහැදිලිව ටීකාවේ දක්වලා තියෙනවා න රෝග උතුජාදීහි කාය ගේලඤ්ඤං. ඒතකොට කයේ යම් දුර්වල භාවයක් ඇති වෙනවා නම් ඒකයි හිතේ ඇති වෙන දුර්වල භාවයයි පටල ගන්නට එපා. කයේ යම් දුර්වල භාවයක් නිසා හිතේ කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එය හේතුවක් වෙනවා මිසක්කන් කයේ තියෙන ගිලන් භාවයයි සිතේ ගිලන් භාවයයි දෙකම එකක් ලෙස අපි වර්ධවා වටහා ගන්නට හොඳ නැහැ. ඒතර කයේ ඇති වෙන ගිලන් භාවයේ රූපයාගේ ඇති වෙන යම් විපරිණාමයක්, යම් වෙනස්කමක්, සිතේ ඇති වෙන ගිලන් භාවය කියලා කියන්නේ තීන මිද්ද චෛතසික ධර්මයන්ගේ ඇතිවෙන්නා වූ පහළ වීමේ වූ ස්වභාවය තමයි එතන දක්වලා තියෙන්නේ. ඊළඟට තුන්වෙනි කාරණය තමයි විජම්බිකා කියලාත් කියනවා. මේකට විජම්බිතා කියලාත් කියනවා. බහුල වශයෙන් මේ අපි පරිවර්තනය කරන්න මේක ඇඟමැලි කැඩීම කියලා. සිංහල තව ඩික්ෂනරි එක දක්වලා තියෙනවා, ශබ්දකෝෂයක මේ ඈනුම් මෙරීම කියන පදයට අර්ථ දක්වලා තියෙනවා. කෙසේ නමුත් මේ පදයට විභංග ප්‍රකරණයේ අර්ථ දීලා තියෙන්නේ කය කම්මැලිකම නිසා කය නැමීම, ඉස්සරහට නැමීම, පිටුපසට නැමීම, අතපය දිගහැරීම කියන මෙන්න මේ සියල්ලම දක්වලා තියෙන විජම්බිතා කියන පදේ. එතකොට මේ ඇඟමැලි කඩන ඒවා, ඉස්සරහට පස්සට අත ශරීරයේ නැමෙන එක, අතපය දිගහරින එක, එතකොට ඈනුම් මරන එකත් ඒකට අපිට අයිති කරන්නට පුළුවන්. එතකොට විජම්බිකා කියන මෙන්න මේ පදේ මේ සියලුම අර්ථයන් අපට පෙනෙනවා.
එතකොට මේත් හේතු වෙන්නේ පූර්ව භාග වශයෙන් හරි මේ පසු භාග වශයෙන් හරි තීන මිද්දේ ඇති වෙන්නට හේතු වෙනවා. ඒ කියන්නේ තීන මිද්දේට කලින් මේ ධර්මතා ඇති වෙනවා. ඒ වගේම තීන මිද්දේ ඇති වෙලා බලවත් වෙලා නැවතත් මේ ධර්මතාව වුණොත් ඇති වෙනවා. එතකොට හේතුවක් වශයෙන් දක්වලා තියෙනවා. ඒ හේතුවම නැවත තීන මිද්දේ ඇති වෙලා නැවතත් මේ නැවත බලවත් වීමටත් හේතු වෙනවා. ඊළඟට බත්ත සම්මදෝ. බත්ත සම්මදෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි අර්ථ දක්වන්නේ බත් මතය. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පවා අවවාද දීලා තියෙන්නේ දවල් දාණයෙන් පස්සේ මදක් වෙලා විවේක ගන්න කියලා. රහතන් වහන්සේ නමකට හෝ වේවා රහතන් වහන්සේ නමකට තීන මිද්දේ ඇති වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේට පවා මේ දානේ වැළඳුවාට පස්සේ කයේ යම් බත් මත ගති ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. කවරේකට හෝ වේවා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම සූත්‍ර ගණනාවකම බොහෝ සූත්‍රයන්හි දක්වලා තියෙනවා පිණ්ඩපාතයෙන් පස්සේ මද වේලාවක් විවේක අරගෙන භාවනා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා තියෙන්නේ මෙන්න මේ බත් මතයේ දුරු කරවීම පිණිස. ඉතින් මේන් කියන්නේ නැහැ මේ පැය ගාණක් හොඳට සැතපෙන්න කියලා කියනවා නෙමෙයි. මේන් අදහස් කරන්නේ බොහොම සුළු වේලාවක්. ඒ කියන්නේ විනය පිටකේ නම් දක්වලා තියෙන්නේ යම්කිසි කෙනෙක් නාලා ඒ කෙස් ටික වේලෙනකන්. ඒ කෙස් ටික වේලනකන් යම් කාලයක් ගත වෙනද ඒ වගේ කාලයක් විවේකයක් ගන්නට කියලා. අපේ ගුරුවරු අපිට දක්වලා තියෙනවා මේක විනාඩි 10ක් 20ක් වගේ කාලයක් කියලා. ඉතින් මේන් කියන්නේ හොඳට දිගෑරලා සැතපෙන්න ඕනම කියලා කියන්නේ නැහැ. පුටුවක සාමාන්‍යයෙන් හාන්ස් වෙලා වාඩි වීම එහෙම නැත්නම් විනාඩි 20ක් 15ක් 20ක් විතර මද විවේකයක් ගැනීම තමයි මෙතන අදහස් කරලා තියෙන්නේ. නැත්නම් අති දීර්ඝ කාලයක් හොඳට කෑම ටික කාලා ගොඩාක් වෙලා නිදා ගන්නවා කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ බත් මතයේ දුරු වීම පිණිස විවේකයක් ගන්නවා කියන අර්ථයේදී. එතකොට ආහාර ගත්තට පස්සේ ඒක විද්‍යානුකූලව දන්නව ඇති විද්‍යාව සම්බන්ධයෙන් ජීව විද්‍යානුකූලව හදාarලා තියෙන ඒ පිටමත බොහෝ දන්නව ඇති කරුණු කාරණා ආහාර දිරවීමේදී ඒ දිරවීමේ කෘත්‍ය සඳහා කොහොමද මොළයේ උපකාරී වෙන්නේ වගේම මොන සංඝටකද ආමාශයට නිකුත් වෙන්නේ කියන ඒ කරුණු කාරණාත් එක්ක එයාට ගොඩක් හොඳට පැහැදිලි කරන්න පුළුවන් මේ මොකද්ද මේ බත්ත සම්මදය කියලා කියන්නේ කියලා. කෙසේ හෝ වේවා ආහාර ගත්තට පස්සේ ඉතිවෙන්නා වූ යම් මත ස්වභාවයක් තමයි අපි බත් මතය කියලා අර්ථ දක්වලා තියෙන්නේ. ඒතකොට මෙන්න මේ කියන කරුණු පහ තමයි හේතු පහ තමයි තීන මිද්දේ ඇති වෙන්න හේතු වශයෙන් දක්වලා තියෙන්නේ. ඒ තමයි අරති, තන්දි, විජම්බිකා, භත්ත සම්මදෝ, චේතසෝ ලීනත්තං. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙන්න මේ කරුණු කාරණා පහ හැර තීන මිද්දේ ඇතිවීම පිණිස බලපාන්නා වූ කරුණු කාරණා මම මාගේ සර්වඥතා ඥාණයෙන් නොදකිමි කියලා. ඒතකොට අපිට මේ කරුණු කාරණා ජය ගන්න පුළුවන්. ඒතකොට කරුණු කාරණා ජය ගන්න හේතු වෙන ප්‍රධාන ධර්මතාවය වෙන්නේ වීරිය. ඒතකොට මේ ධර්මතාව අපිට ඉවත් කරන්නටත් පුළුවන්. ඒතකොට වීරියෙන් මේ කරුණු හේතු ඇති නොවීම පිණිස අපි උත්සාහවත් වෙන්නට ඕනේ. ළඟට කතා කරන්නේ ලීන චිත්තස්ස භික්කවේ අනුප්පන්නෝ චේව තීන මිද්දෝ උප්පජ්ජති උප්පන්නෝ ච තීන මිද්දෝ විෂෝ භාවය වේපුල්ලාය සංවත්තති. ලීන චිත්තස්ස කියලා සඳහන් කරන්නේ මෙතන හැකුළුණු පසුබසින සිත් ඇත්තහුට එහෙම නැත්නම් සිත් ඇති පුද්ගලයාගේ సంతානයෙහි අපි මේ පිළිබඳ ව්‍යාකරණ විග්‍රහ කලින් කතා කරලා තියෙනවා. නූපන්නා වූ තීන මිද්දේ උපදිනවා. උපන්නා වූ තීන මිද්දේ නැවත ඇතිවීම පිණිස වර්ධනය වීම පිණිස පවතිනවා. දැන් අපි බලමු මෙහි දක්වලා තියෙන තවත් වැදගත් කාරණයක්. අටුවාවේ දක්වලා තියෙන වැදගත් කාරණයක්. ඒ තමයි මෙහි අංග පහක් අපි දැක්වුවනේ. කාරණා පහක් දැක්වුවා. මොනවද මේ කාරණා පහ? පාලියෙන් අපි කතා කරමු. අරති, තන්දි, විජම්බිකා, භත්ත සම්මදෝ, චේතසෝ ලීනත්තං කියන මෙන්න මේ පහ. ඒතර මෙන්න මේ පහ අතුරින් තීන මිද්දේ වෙනම චෛතසිකයක් වශයෙන් උදුරලා දක්වලා තියෙන්නේ චේතසෝ ලීනත්තං කියන අංගේ විතරයි. සිතේ පසුබසින්නා වූ ගතිය, සිතේ හැකිලෙන්නා වූ ගතියම තීන මිද්දේ. එතකොට මේ ධර්මතාවයෙන් හුදෙක්ම තීන මිද්ද නීවරණ වශයෙන් වෙනම උදුරලා දක්වලා තියෙන්නේ ඒ චේතසෝ ලීනත්තං කියන පදේ පමණයි අට කතාවට අනුව. ඒතකොට අනික් කරුණු කාරණා ඒහා සම්බන්ධ ඊට හේතු වෙන පරිබාහිර කරුණු කාරණා. ඒතකොට අපි කතා කළේ අරතිය කියලා කියන්නේ කුසල ධර්මයන්හි නොඇලීම. විස්තර වශයෙන් කතා කරනවා නම් වනෙහි ආරණ්‍යෙහි නොඇලෙන ගතියත් සමත විදර්ශනා ධර්මයන් නොකිරීමෙහි නොඇලෙන ගතියත්. ඒතකොට එතන අපි පරමාර්ථ ධර්ම වශයෙන් අපිට පෙනෙන්නේ සූක්ෂම ද්වේෂයේ ස්වභාවයක්. සූක්ෂම ද්වේෂයක් තමයි අරති කියන පදයෙන් අපට අර්ථ වශයෙන් පෙනෙන්නේ.
එතකොට ද්වේෂයයි තීන මිද්දේ එකට උපදිනවද කවදාවත්? නැහැනේ. එතකොට ද්වේෂයයි තීන මිද්දේ එකට උපදින්නේ නැහැ. එතකොට එය හේතු වෙන්නේ අපිට උපනිශ්‍රේ වශයෙන්. එතකොට කලින් උපදින්නා වූ ද්වේෂය පස්සේ තීන මිද්දේ ඇති වෙන්නට හේතු වෙනවා. එතකොට මෙතන දක්වලා තියෙන කාරණා අතරින් අවසාන අංගය අපි ගත්තොත් එහෙම අවසාන අංගයේ උපනිශ්‍රේ වශයෙන් හේතු අවසාන අංගයේ සහජාත වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. මෙතන සහජාත වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැයි කියලා කියන්නේ අවසාන අංගය කියලා අපි කතා කරේ තීන මිද්දේනේ. ඒතර අවසාන අංගයේ තීන මිද්දේ ඒ තීන මිද්දයත් එක්ක නැවත උපදින්නේ නැහැනේ. පැහැදිලිද නේ කාරණේ? එතකොට තීන මිද්දයත් එක්කම නැවත උපදින්නේ නැහැ. ඒ නිසා චේතසෝලීනත්තං කියන පදය තීන මිද්ද නීවරණය ඇති වෙන්නට බලපාන්නේ උපනිශ්‍රේ වශයෙන්. එතකොට කලින් ඇති වෙච්ච තීන මිද්දේ පස්සේ ඇති වෙන තීන මිද්දේ පසුව ඇති වෙන තීන මිද්දේ බලවත් කරන්නට හේතු වෙනවා. පසුව තීන මිද්දයක් ඇති වෙන්නට හේතු වෙනවා. ඒ නිසා චේතසෝලීනත්තං කියන පදයෙන් අදහස් කරේ හුදෙක්ම තීන මිද්දය ඒ තීන මිද්දයටම සහජාත වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. එතකොට අනික් කරුණු කාරණා හතර තීන මිද්දය සමග අභිධර්මානුකූලව ගත්තොත් එහෙම අපි ද්වේෂය ගත්තොත් එහෙම අරතියත් ඇත්ත වශයෙන්ම මෙතන පොඩ්ඩක් අපි වෙනස් කරන්නට ඕනේ. අරතිය කියන ධර්මයත් හුදෙක්ම සහජාත වශයෙන් ස්වයං වූ හරි අපිට බලන්න පුළුවන්. ද්වේෂය. එතකොට ද්වේෂ සහගත සිතේ සසංකාරික සිතක් තියෙනවනේ. එතකොට අරතිය කියන පදයට අදාළව අරතිය කියලා අපි අදහස් කරේ ස්වයං ද්වේෂයනේ. එතකොට ඒ ස්වයං ද්වේෂ මූල සහගත සිතේ අසංකාරික සිතක් තියෙනවා, සසංකාරික සිතක් තියෙනවා. ඒතර සසංකාරික සිතේ තීන මිද්දේ උපදිනවා. මේ හොඳට තේරුම් ගන්න. ඒතර ඒ සසංකාරික සිතේ තීන මිද්දේ උපදිනවනේ ද්වේෂ මූල. ඒ ද්වේෂ මූලයේ අර්ථය කියලා අපි දක්වන්නේ සියුම් වූ ද්වේෂය, කුසල ධර්මයන්හි තියෙන අකමැත, කුසල ධර්මයේ තියෙන අකමැති ගතිය, නොයැලෙන ගතිය. එතකොට මේ සසංකාරික සිතේ උපදිනවා තීන මිද්දේ. ඒ තීන මිද්දේ උපදින්නේ කොහොමද? ඒ සිතත් සමග එකටමයි උපදින්නේ. ඒ නිසා ඒ ද්වේෂ මූල සාගත සිතට අදාළව අරතිය සමග තීන මිද්දේ සහජාත වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම කලින් ඇති වෙච්ච අරතිය පස්සේ තීන මිද්දයක් ඇති වෙන්න හේතු වෙනවා. කලින් ඇති වෙච්ච අරතිය පස්සේ ඒ තීන මිද්ද ඇති වෙච්ච තීන මිද්දේ දියුණු වෙන්න වර්ධනය වෙන්නට හේතු වෙනවා. එතකොට සහජාත වශයෙන් හේතු වෙනවා. උපනිශ්‍රේ වශයෙන් හේතු වෙනවා. ඒතකොට බුදුරජාන් වහන්සේ මේ දේශනා කරපු මේ හේතු ධර්මයන් අපිට තවත් අභිධර්මානුකූලව ප ဋ ාණ ප්‍රත්‍යරණූපව ගලපලා බලන්න පුළුවන්. තව අපි ඉදිරියට මීට වැඩි අපි මේ ප්‍රත්‍ය සම්බන්ධය කියන අපිට මීට වැඩි බලන්න පුළුවන්. ප්‍රත්‍ය සම්බන්ධය නාමපදයන් අතර ක්‍රියාපදයන් අතර ක්‍රියාපදයේ තියෙන ධාතුව සහ විභක්ති ප්‍රත්‍ය අතර එතකොට කිතක පදයන්හි තියෙන ධාතුව සහ ප්‍රත්‍ය අතර පවා මේ උපනිශ්‍රය ආදී ප්‍රත්‍යයන් උපනිශ්‍රය ප්‍රත්‍ය පමණක් නෙවෙයි සියලුම සූවිසි ප්‍රත්‍යයන් අපට විග්‍රහ කරලා බලන්න පුළුවන්. මෙතන අපි දල අදහසක් තමයි ඉදිරිපත් කළේ කොහොමද අර්ථයත් තීන මිද්දයත් එකිනෙකට ප්‍රත්‍ය වෙන්නේ කියන එක. ඒතකොට මෙතන සහජ අර්ථය සහජාත වශයෙන් තීන මිද්දට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම උපනිශ්‍රය වශයෙන්ුත් ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඊළඟට තන්දිය කියලා කියන්නේ කුසල ධර්මයන්ගේ තියෙන කම්මැලි ගතිය. ඒතකොට මෙතන සඳහන් කරලා තියෙන්නේ මේ තීන මිද්ද චෛතසිකයේ හැර ඉතිරි චිත්තුප්පාදය. ලෝභ මූල සිත්, සසංකාරික ලෝභ මූල සිත් හතරත්, චෛතසික ධර්ම ටිකත්, ඉතිරි චෛතසික ධර්ම ටිකත්, සසංකාරික ද්වේෂ මූල සාගත සිතත්, තීන මිද්ද හැර ඉතිරි චෛතසික ධර්ම ටිකක් තමයි මෙතන දක්වලා තියෙන්නේ. එතකොට මේ ධර්මතා අපිත් කලින් කතා කළා වගේ ලෝභ මූල සිත් සමග සසංකාරික ලෝභ මූල සිත් සමග තීන මිද්ද එකට උපදිනකොට සහජාත වශයෙන් ප්‍රත්‍ය වෙනවා. කලින් උපදිච්ච මේ සසංකාරික සිත් පස්සේ තීන මිද්ද උපදින්නට හේතු වෙනවා. එතකොට සහජාත සහ උපනිශ්‍රය වශයෙන් ආකාර දෙකෙන්ම ප්‍රත්‍ය වෙලා තියෙනවා. ළඟට විජම්බිතා කියලා දක්වලා තියෙන්නේ මේ කයේ ඇතිවෙන්නා වූ ඒ ඇඟමැලි කැඩීම් ආදී ස්වභාවයන්. එතකොට අපිට මෙතන ගන්න වෙන්නේ මේ චිත්තජ රූපය ටික. මේ සියලුම පරමාර්ථ ධර්ම උදුරලා දක්වලා නැහැ. ඇත්තටම අපිට මේවා හිතලා කල්පනා කරලා තමයි ගන්න වෙන්නේ. එතකොට ඒ චිත්තජ රූප සිතත් සමග එකටනේ පහළ වෙන්නේ. ඒ චිත්තජ රූප පහළ වෙන්නා වූ චිත්තජ රූප සිතත් සමග එකට පහළ වෙන්නා වූ චිත්තජ රූප
එකට පහළ වෙනකොට සිතත් සමග සහජාත වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ ඇතිවෙනා ඇඟමැලි කැඩීම් ආදී ගති නිසා නැවත නැවතත් අපි ඈනුම් අරනවා. ඒ ඈනුම් අරනකොට අය නැවත නැවතත් අපි ඒක සිහිය දෙවි නැතිනම් ඇඟමැලි කඩන එකට සිහිය දෙවි නැතිනම් නැවතත් ඒ තීන මිද්දේ බලවත් වෙන්න හේතු වෙනවා. ඒ අර්ථයෙන් සහජාත ප්‍රත්‍යයෙන් සහ උපනිශ්‍රේ ප්‍රත්‍යයන්ුත් විජම්බිකා කියන එකත් හේතු වෙනවා. ළඟට බත් මතය. ඒතර බත් මතය අපිට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ පූර්ව හේතුවක් වශයෙන්. නමුත් තීන මිද්දය සමගත් ඒ බත් දානේ වැළඳීම එහෙම නැත්නම් ආහාර ගැනීම නිසා ඇති වෙනවා එක්තරා රූප සමුදායක් හට ගන්නවානේ. ස්වභාවයෙන් පවතින රූප පරම්පරාවට වැඩිය වෙනස් රූප පරම්පරාවක් හට ගන්නවා. ඒ රූප පරම්පරාව තීන මිද්දේ සමගත් හට ගන්නවා. ඒ වගේම ඒ හට ගන්න රූප පරම්පරාව තීන මිද්දේ ඇති වෙන්නටත් හේතු වෙනවා. මේ අර්ථයෙන් සහජාත වශයෙන් සහ උපනිශ්‍රේ වශයෙන් මේ ධර්මතා ටික ප්‍රත්‍ය වෙනවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ ප ဋ ාණ පාළිය තුල මේ ධර්මතා දේශනා කරලා නැහැ. භාග්‍යතුන් වහන්සේ ප ဋ ාණ පාළිය තුල දැන් පඤ්ඤාවාරේ දක්වලා තියෙන පුග්ගලෝ පුනිස්සේ පච්චේන පච්චයෝ සේනාසනම් පුනිස්සේ පච්චේන පච්චයෝ උතුභෝජනම් පුනිස්සේ පච්චේන පච්චයෝ ওই විදිහේ දක්වලා තියෙන්නේ. එතකොට අපිට ඕනනම් පාළියක් අපිට හදන්නට පුළුවන්. සමහරවිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරා වෙන්න පුළුවන් අති දීර්ඝ වශයෙන්. එතකොට අපට ඕනනම් කියන්න පුළුවන් පාළිය හැදුවොත් අපිට අරති තීන මිද්දස්ස උපනිස්සේ පච්චේන පච්චයෝ කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ තන්දි තීන මිද්දස් උපනිස්සේ පච්චේන පච්චයෝ විජම්බිකා තීන මිද්දස් උපනිස්සේ පච්චේන පච්චයෝ චේතසෝ ලීනත්තන් තීන මිද්දස් උපනිස්සේ පච්චේන පච්චයෝ ඔය විදිහට කියන්නට පුළුවන්. අපට ඕනම් පාළියක් හදන්නට පුළුවන්. ඉතින් සමහර විට බුදුරජාන් වහන්සේ දේශනා කරපු දීර්ඝ ප ဋ ාණ දේශනාව තුළ මෙබඳු දේශනා අනිවාර්යයෙන්ම තිබුණා වෙන්නට පුළුවන්. ඉතින් අට කතාව තුළ ඒ මූල ධර්මයන් උදුරලා දක්වලා තියෙන ඒ මූල ධර්මයන් දිහා බලලා අපිට තවදුරටත් මේ දිග හරින්නට පුළුවන්. විවරණය කරගන්නට පුළුවන්. අපිට මේක එලබරේට් කරගන්නට පුළුවන්. උන්ට මේ කාරණේ තමයි මේ කාරණා පහ අපි දැනගන්නට ඕනේ. තීන මිද්දේ ඇති වෙන්න හේතු වෙන ප්‍රධාන කාරණා පස වශයෙන්. ඊළඟට අපි යමු 8 වෙනි සූත්‍රයට. කියන්නේ ඒ සූත්‍රයෙන් දක්වන්නේ තීන මිද්දේ දුරු වෙන්නට හේතු වෙන කාරණේ මොකක්ද? පාලි පාඨය අපි කතා කළොත් නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යේන අනුප්පන්නං වා තීන මිද්දං උප්පජ්ජති උප්පන්නං වා තීන මිද්දං පහීයති යතයිදම් භික්කවේ ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු ආරද්ධ විරියස්ස භික්කවේ අනුප්පන්නං චේව තීන මිද්දං උප්පජ්ජති උප්පන්නං ච තීන මිද්දං පහීයති. මේක තමයි 8 වෙනි සූත්‍රය. ඒකට මේ සූත්‍රයේ සරල අදහස තමයි මහණෙනි නූපන්නා වූ තීන මිද්දයක් ඉදීම පිණිසත් උපන්නා වූ තීන මිද්දයක් වර්ධනය වීම පිණිසත් බලපාන්නා වූ කාරණා අතරින් ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මෙන්න මේ වීරය හැර අන් කිසිදු ධර්මයක් තමන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් නොදකිමි. වගේම අරඹු වීරය ඇති පුද්ගලයාගේ సంతානය තුල මේ තීන මිද්දය තදංග විස්කම්බන සමුච්ඡේද ආදී වශයෙන් ප්‍රහාණයටපත් වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුන සූත්‍රයේ සරල අදහස. අපි කලින් වගේ පදයක් ගානේ ව්‍යාකරණාර්ථ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ පින්නතුන්ට. කලින් සූත්‍ර අනුසාරයෙන් මේ පදයක් ගානේ ව්‍යාකරණාර්ථ අනුව අර්ථ විවරණයන් පැහැදිලි කරගන්න පුළුවන්. සූත්‍රයේ තියෙන විශේෂ පදවලට පද කීපයකට විතරක් අපි අවධානය යොමු කරනවා. එතකොට මේ සූත්‍රයේ තියෙන විශේෂ පද ටික තමයි ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මෙන්න මේ පද ටික. ව්‍යාකරණාර්ථ අපි නැවතත් කතා කළොත් මේ මහණෙනි යම් ධර්මයක් හේතු කොටගෙන සමුදාචාර හෝ අනුභූතාරම්මන වශයෙන් නූපන්නා වූ තීන මිද්දේ නූපදීද උපන්නා වූ තීන මිද්දේ තදංග විස්කම්බන සමුච්ඡේද පටිපස්සද්දි නිස්සරණ වශයෙන් ප්‍රහාණය වනු ලැබේද මහණෙනි අයං ආරම්භ ධාතු යත. පළමුව ආරම්භන්නාව මේ ආරම්භ ධාතු සංඛ්‍යාත වීරියම්සේද. ආරම්භ ධාතු කියලා කියන්නේ මොකක් හරි කුසල ධර්මයක් කරනකොට දන් දෙනකොට වේවා, සිල් රකින්නකොට වේවා, වතක් පිළිවෙතක් කරනකොට වේවා, සමත භාවනාවක් කරනකොට, විදර්ශනා භාවනාවක් කරනකොට මුලින්ම ඇති වෙන්නා වූ වීරිය. මුලින්ම අපිට ඒ සඳහා හිතේ කුසල ධර්මයන් කරන්නට, ඒ කුසලයේ යෙදෙන්නට අපේ හිතේ වීරියක් ඇති වෙන්නට ඕනේ. ඒ සඳහා උත්සාහවත් බවක් ඇති වෙන්නට ඕනේ. ඒ උත්සාහවත් බව හිතේ ඇති වෙනවා වීරියවන්ත ගතිය තමයි අපි පළමුව ඇති වෙන ගතියට අපි කියනවා ආරම්භ ධාතුව කියලා. නික්කම ධාතු කියලා කියන්නේ අපි කුසල ධර්මය කරගෙන යනකොට සමහර වෙලාවට අපිට නොඑක් බාධාවන් එනවා. ඒන බාධාවන් එනකොට ඒ බාධාවන් මැඩගෙන අපි යන්න ඕනේ. අපිට එන බාධාවන් අතර හිතෙන් එන බාධා තියෙනවා, බාහිරින් එන බාධා තියෙනවා, තමන්ගේ හිත ඇතුලෙන් එන බාධා තියෙනවා. එතකොට බාහිරින් එන බාධා සමහර ලාවට
අවුවෙන් වැස්සෙන් එතකොට දේශගුණයෙන් එන බාධාවන් වෙන සතුන්ගෙන් එන පීඩාවන් මැසිමදුරුවන්ගෙන් එන පීඩාවන් තියෙනවා ඊළඟට තමන්ගේ సంతානය තුලින් වෙන බාධාවන් තියෙනවා කෙලෙස් ධර්මයන් හැට ගැනීම ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ භික්ෂුන් වහන්සේ නමක් සීතය ඉවසන්න උෂ්ණය ඉවසන්න මැසිමදුරු පීඩා ඉවසන්න ඉතින් මේකෙන් කියන්නේ මදුරු ඉන්න තැනකට ගිහිල්ලා භාවනා කරන්න කියනව නෙමෙයි මදුරු කෑවොත් එහෙම ඉතින් ඒ වේදනාව අපි ඉවසගෙන ඉන්න ඕනේ ඉතින් අපි මදුරු එලවෙලව ඉන්න හැම වෙලේම උත්සාහ කරොත් එහෙම අපිට භාවනාව දියුණු කරගන්න හමු වෙන්නේ නැහැ. ඒ නිසා මధుරෙක් දෙන්නෙක් කෑවා කියලා අපි භාවනාව කරන එක අපි නවත්තන්නට ඒ බාධාවක් කරගන්නට හොඳ නැහැ. ඒ නිසා අභ්‍යන්තරයෙන් සහ බාහිරයෙන් ඇති වෙන යම් යම් බාධක අපි මැඩගෙන ඒ බාධක ජයගෙන ඉස්සරහට යන ගති ස්වභාවය තමයි නික්කම ධාතුව කියලා දක්වන්නේ. ඊළඟට පරක්කම ධාතුව. පරක්කම ධාතුව කියලා කියන්නේ අපට ඒ අභියෝග කියනවා අපිට දිගටම එනවා. අපි යම් කටයුත්තක් කරන විට අපිට රෝග පීඩා ආදී කියන එක විටින් විට ඇති වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ සියලු බාධාවන් මැඩගෙන තව තවත් ඉදිරියට ආරම්භ ධාතු කියන වීරියත් නික්කම ධාතු කියන වීරියටත් වඩා බලවත් වූ යම් වීරියක් ඇති කරගෙන ඒ ධාතුන් ඒ බලවත් වීරියක් ඇති කරගෙන යම් වීර ස්වභාවයක් ඇති කරගන්නවද ඒ බඳු ස්වභාවයෙන් යුක්ත ඇතිවෙනා වීරියට තමයි අපි පරක්කම ධාතු කියලා කියන්නේ. පරම්පරන් තානං අක්කමතෝ පරක්කම ධාතු කියලා කියන්නේ. කියන්නේ එන්න වූ පැමිණෙන ස්ථානයන් තම ඉක්මවෙන්න යනවා. එතකොට අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් භාවනා කරන කටයුත්තක් ගනිමුකෝ. දැන් මුලින්ම භාවනා කරන්න වීරියක් ඇති වුණා. ඒ ආරම්භ ධාතුව ඇති වුණා. ඊළඟට භාවනා කරනකොට අපට සියුම් අපහසුතාවයන් නිදිමතක් ඇති වෙනවා. මේ අවස්ථාව අපි ජයගත්තේ නැත්නම් එහෙම මේ අවස්ථාව ජය ගන්න අපට දෙවෙනි වීරයක් අවශ්‍ය වෙනවා. අරට වැඩි බලවත් වෙච්ච වීරයක් අවශ්‍ය වෙනවා. ඊළඟට භාවනා කරනකොට හරිම අමාරුයි. දැන් ඉතින් ඉන්න බෑ. දැන් පැයක් එකමාරක් ගියාට පස්සේ තවත් අතපය රිදෙන්න ගන්නවා. ඉතින් එතකොට අපි එක්ක ඉරියව් ටික මාරු කරලා සක්මන් කරලා නැවතත් වාඩි වෙනවා. ඉතින් එහෙම නැතුව දැන් නම් අමාරුයි කියලා ගිහිලා ටිකක් නිදා ගන්නවා. ඉතින් එහෙම නැතුව අපි නැවතත් අතපය රිදෙනවා ඇඟ රිදෙනවා කියලා හිතන්නේ නැතුව සක්මන් කරලා එහෙම නැත්නම් අපි ඉරියව්ව මාරු කරලා ආයිත් භාවනාව පටන් ගන්නවා. එතකොට අපි මුලින් තිබුණු වීරයට වැඩිය මැද තිබිච්ච වීරය බලවත්. ඊටත් වැඩිය බලවත් අවසානයේ තිබිච්ච වීරය. ඒ නිසා මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන තුනම අපට අවශ්‍ය වෙනවා අපි නිවන සාක්ෂාත් කරගන්නවා. ඉතින් ඒ නිසා තමයි අපි දකින්නේ කවුරු හරි කෙනෙක් භාවනා කරන්න පටන් ගන්නවා. පටන් ගන්න ටික කාලෙකින් ඒක නවත්තනවා. චුන්වහන්සේලා යනවා කැලේට භාවනා කරන්න කියලා. ටික කාලෙකින් තමන්ගේ වීරිය අඩු වෙලා යනවා. වෙනද තරම් වීරිය නැති වෙනවා. මේ සියල්ලන්ටම බොහෝ අයට මේ සිදුවිය හැකි ධර්මතාවයක්. ඒ කෙලෙස් නිසා ඇති වෙන දේ මේ පුද්ගල වශයෙන් අපි ගන්නට හොඳ නැහැ. ඒ නිසා ඒ ධර්මතාවයෙන් අපි මේ තීන මිද්දේ ජය ගන්නට ඕනේ. ඒ නිසා යම් අපේ පරම අරමුණක් තියෙනවද? ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම දක්වා අපි අපේ වීරිය අතහරින්න හොඳ නැහැ. කියනවනේ අපි කියනවා ඉරියාපත වශයෙන් හරි එහෙම නැත්නම් ඕකාස වශයෙන් හරි වීරිය අතහරින්න එපයි කියලා කියනවා. ඒ දෙකම වශයෙන් හරි කියලා කියනවා. ඒ කියන්නේ සමහර භික්ෂුන් වහන්සේලා වීරිය අදිෂ්ඨාන කරගෙන තියෙනවා මම මේ ලෙනෙන් රහත් නොවී මිස මම මේ ලෙනෙන් පිට වෙන්නේ නැහැ කියලා. එතකොට ඒ තමයි ඕකාස අවකාශයේ පරිච්ඡේද කරගෙන. භික්ෂුන් වහන්සේ තීරණය කරනවා අද නම් මම රහත් නොවී මිස මේ ලෙනෙන් පිටට අඩියක්වත් තියන්නේ නැහැ කියලා. කතා කියන්න වෙලාවක් නෙමෙයි අර මහා මිත තෙරුන් වහන්සේ කතාව තියෙන්නේ. දායකම්ම දාන පූජා කරන අවස්ථාවේදී උන්වහන්සේ ආපහු හැරිලා මේ දුකසේ මේ දායකය දුකසේ දාන කෑම කාලා මට ප්‍රණීත දානේ පූජා කරනවා කියලා ඇති වෙලා තමන්ගේ ලෙනට ගිහිල්ලා නැවතත් භාවනා කරලා රහත් වෙනවනේ. කෙටියෙන් අපි මතක් කළේ මහා මිත තෙරුන් වහන්සේ කතාව. ඒ වගේම සමහර භික්ෂුන් වහන්සේ නමක් අදිෂ්ඨාන කරගන්නවා මම මේ රහත් නොවී මිස මාගේ මේ බැඳගත් පරයන්කේ මම දිගහරින්නේ නැහැ. මම යම් අරමුණකින් වාඩි වුණාද ඒ වාඩි වෙච්ච අරමුණ ඉෂ්ට නොවී මිස මම මේ ආසනෙන් නොනැගිටිමි. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරේ කාමං තචෝචන හරෝච අට්ඨී චවසුසතු උපසුසතු ශරීරේ මන්සලෝවිතං යන්තම් පුරිසතාවෙන පුරිස විරියේන පත්තබ්බන් නතං තස්ස අපාපුනිත්වා විරියස්ස මේ සංඨානම් භවිස්සති කියලා දේශනා කරේ. ඒකට භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාවේදී බෝධිපරයන්කේ උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා කාමං තචෝචන හරෝච සම්මස්නහර වීලියතොත් වීලියව ඇට නහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. බුදු නොවී මිස මේ ආසනයෙන් මම නොනැගිටීමේ කියන අදිෂ්ඨානය ඇති කරගත්තා. ඉතින් රේණුකායන් නායක සාන්නස් සඳහන් කරන්නේ අද වර්තමානයේ මාර්ගඵල ලබන්නට භික්ෂුන් වහන්සේලාගේ ඒ පාරමිතාවේ
මදිකම එක හේතුවක් ලෙස උන්වහන්සේ දක්වන්නේ. උන්වහන්සේ කියන්නේ අද මේ පාරමිතා තියෙන ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙන ඉන්නවා. නමුත් ඒ බුදුරජාන් වහන්සේ කියපු විදිහට වීරිය වඩන භික්ෂුන් වහන්සේලාගේ අඩුවක් තියෙන්නේ. මෙතන අපි කියන්නේ එසේ වීරිය වඩන භික්ෂුන් වහන්සේලා නැහැ කියනව නෙමෙයි. අපි දැකලා තියෙනවා අතිශය වීරිය වඩන භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය පරිසරවල. සමහර භික්ෂුන් වහන්සේලාගෙන් අපි අහුවට පස්සේ කියනවා දවසකට පැය ඇහුවට පස්සේ කියලා තියෙනවා දවසකට පැය 4යි සැතපෙන්නේ කියලා. සමහර භික්ෂුන් වහන්සේලා. ඒකට සමහර භික්ෂුන් වහන්සේලා අපි හදිස්සියේ අපේ කුටියේ ළඟදී අපි කුටියේ ලයිට් එක දානකොට එහෙම නැත්නම් අසනීපයක් නිසා හරි අපි කුටියෙන් එළියට බහිනකොට රෑ සමහරට 1යි 2යි. එහා පැත්තේ කුටියේ සාන්නාසේ තාම සක්මන් කරනවා. එහෙම භාවනා කරපු සාන්නාසලා අදටත් එහෙම භාවනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මම කියන්නේ මේ පිරිස අතිශයින් සුළුතරයක්. ඒ නිසා අද පාරමී ශක්තියේ පාරමිතා තියෙන භික්ෂුන් වහන්සේලා පවා උත්සාහ කරේ නැතිනම් භික්ෂුන් වේවා ගිහි පින්නතුන් වේවා උත්සාහය කරේ නැතිනම් Tamanට අදාළ ප්‍රතිඵලය ලබා ගන්නට බෑ. ඒ නිසා අපිට මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ තුනම අවශ්‍ය වෙනවා. ඉස්සලා කුසලයේ පටන් ගන්න දන් දෙන්න වේවා, සිල් රකින්න වේවා, පොහොයට අටසිල් රකින්න, දසසිල් රකින්න වේවා, සමති විදර්ශනා භාවනා කරන්නට, භාවනා මධ්‍යස්ථානට කියලා සතියක් දෙකක් භාවනා කරන්න. ඉතින් මේ භාවනා කර කුමන හෝ කුසල කටයුත්තක් කරන්න මුලින්ම වීරයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඊට පස්සේ පිටතින් එන බාධා, ඇතුළතින් එන බාධා මැඩලන්නට යම් වීරයක් අවශ්‍ය වෙනවා. යම් බාධා නැවත නැවතත් දිගින් දිගටම එනකොට ඒ බාධාවන් මැඩගෙන යම් තමන්ගේ අරමුණක් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ අරමුණ බලාපොරොත්තුව දක්වා නොනැවතී ඊයක් වගේ යන්න පුළුවන් ගතිය, ඒ සියලු බාධාවන් මැඩපවත්වාගෙන මේ යන්න පුළුවන් වීරයක් අවශ්‍ය වෙනවා මේ පරක්කම ධාතු කියන එක. ඒ නිසා අපි නිවන බලාපොරොත්තුෙන් යනවා නම් අපිට මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ ත්‍රිවිධාකාර වීරියම අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ආරද්ධ විරියස්ස භික්කවේ අනුප්පන්නෝ චේව තීන මිද්දන් උප්පජ්ජති උප්පන්නෝච තීන මිද්දන් පහියති. මේ අරබන ලද වීරියති භික්ෂුන් වහන්සේට තීන මිද්දයක් උපදින්න තිබුණා නම් ඒ තීන මිද්දේ උපදින්නෙත් නැහැ. උපදිනු තීන මිද්දයක් තිබුණා නම් ඒ තීන මිද්දේ තදංග විස්කම්මන සමුච්ඡේදාදී වශයෙන් ප්‍රහාණය වෙලා යනවා. එතකොට මෙන්න මේ වීරිය තමයි ප්‍රධාන වශයෙන් මේ අර්ථ දක්වන්නට යෙදුනේ. ඒතර මේ වීරිය වශයෙන් මුලින් ඇති වෙන වීරිය, මධ්‍යම වශයෙන් ඇති වෙන වීරිය, අවසාන වශයෙන් බලවත් ඇති වෙන වීරිය වශයෙන් බුදුරජාන් වහන්සේ මේ වීරිය පියවර 3ක් වශයෙන් දැකලා තමයි දේශනා කරේ මේ සූත්‍රයේදී. ඒ නිසා අපි කලින් මතක් කළා වගේ අපේ වීරිය අත නොහැර එන බාධක මැඩගෙන අපි කුසල ධර්මයන්ගෙන් නිරත වෙන්නට අපි උත්සාහවත් වෙන්නට ඕනේ. ඊළඟට අට කතාවේ දක්වලා තියෙනවා තවත් කරුණු කාරණා 6ක් තීන මිද්දේ දුරු වෙන්න හේතු වෙන. අපි උදාහරණ කතා ටිකකුත් දක්වලා තියෙනවා. කලින් කතා කරපු කතාවම තමයි තීන මිද්දේ දුරු කරපු ස්වාමීන් වහන්සේලා දැඩිසේ වීරිය වඩපු මහා සීව තෙරුන් වහන්සේ, මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ, පීතිමල්ල තෙරුන් වහන්සේ, කුටුම්බිය පුත්ත තිස්ස තෙරුන් වහන්සේ, උච්චවාලික වාසී මහා නාග තෙරුන් වහන්සේ, මේ තෙරුන් වහන්සේලා අතිශය වීරිය වඩපු අට කතාවේ දැක්වෙන ස්වාමීන් වහන්සේලා කීප නමක්. ළඟට තීන මිද්දේ දුරු වෙන්න හේතු වෙන තවත් කරුණු කාරණා 6ක් අට කතාවේ දක්වලා තියෙනවා. ඒ තමයි පළවෙනි කාරණේ අතිභෝජනේ නිමිත්තක් ගාහෝ. මේ ආකාර දෙකකට අපිට දක්වන්න පුළුවන්. මේ ආකාර දෙක තමයි භෝජනේ මත්තඤ්ඤුතා, අතිභෝජනේ නිමිත්තක් ගාහෝ. මොකද්ද මේ පද දෙකේ තියෙන වෙනස? එතකොට අට කතාවේ දක්වනවා අපි දක්වනවා වාක්‍ය ක්‍රම කියලා දෙකක්. මෙන්න මේ වාක්‍ය වල තියෙනවා අන්වේ වාක්‍ය සහ බියතරේක වාක්‍ය කියලා. අන්වේ කියලා කියන්නේ කලින් කියපු වාක්‍යයත් එක්ක ගැලපෙනවා. බියතරේක කියලා කියන්නේ කලින් කියපු වාක්‍යයට විරුද්ධ අර්ථයක් ප්‍රකාශ කරනවා. ඒතකොට මෙතන දක්වලා තියෙන්නේ භෝජනේ අතිභෝජනේ නිමිත්තක් ගාහෝ. මේන් අපි විරුද්ධ අර්ථය තමයි ගන්නට ඕනේ. කියන්නේ අපි වැඩියෙන් වළඳන්න කියනවා කියන එක නෙමෙයි. මෙච්චර ගොඩක් වැළඳුවොත් එහෙම මෙච්චර ගොඩක් ආහාර ගත්තොත් එහෙම අපි දැනගන්නවා අපිට තීන මිද්ද එනවා කියලා. ඒක අනික් පැත්තට කිව්වොත් එහෙම මොකක්ද අර්ථය? අපි දන්නවා මෙතරම් ප්‍රමාණයක් ආහාර ගත්තොත් එහෙම එතනින් ඊතරම් ප්‍රමාණයක් ආහාර ගැනීම අපිට තීන මිද්ද ඇති නොවීම පිණිස හේතු වෙනවා. ඒතර මෙතන කියලා තියෙන්නේ අනික් විදිහකට කියලා තියෙන්නේ. ඔබ ආහාර ගන්නා වැඩියෙන් ආහාර ගන්නා ප්‍රමාණය දැනගන්නට. වැඩිපුර ආහාර ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ නිසා Tamanට තීන මිද්ද ඇති වෙනවා. මේ ව්‍යාකරණ විග්‍රහයක් අපි දැක්කුවේ මේ බෙතරේක වශයෙන් කියලා දැක්කුවේ. ඒ ව්‍යාකරණ විග්‍රහයක් ධර්මතාවයේ වශයෙන් ගත්තොත් එහෙනම් අපි දැනගන්න ඕනේ. ගිහි පින්නතුන් හෝ වේවා, පැවිදි භික්ෂුන් වහන්සේලා හෝ වේවා, Tamanගේ ආහාරය වළඳන ප්‍රමාණය දැනගන්නට ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා චරණ ධර්මයක් වශයෙන් භෝජනේ මත්තඤ්ඤුතා කියන එක. ඒ නිසා
භෝජනේ මාත්‍රාඥතාවයේ මේ භික්ෂුන් වහන්සේලාට විතරක් දේශනා කරපු එකක් නෙමෙයි. ගිහි පින්නතුන් හිතනවා නම් නෑ මේ භික්ෂුන් වහන්සේලා විතරයි ප්‍රමාණයට කෑම වළඳන්න ඕනේ. අපිට එහෙම එකක් කියලා නැහැයි කියලා. හොඳට බඩ පිරෙන්න ආහාර අරගෙන හිටියොත් එහෙම ගිහි පින්නතුන්ට පවා ඉගෙන ගන්න කෙනෙකුට නම් තමන්ගේ අධ්‍යාපන කටයුත්තට බාධා වෙනවා. ඒතකොට හොඳට නිදා ගන්න තමයි වෙන්නේ බඩ පිරෙනකන් කෑම කෑවොත් එහෙම. ස්මෘත්තාවනකන් කෑම කවොත් එහෙම නිදා ගන්න වෙන්නේ. ළඟට රැකියාව කරන කෙනෙකුට එහෙම තමන්ගේ රැකියාවේ තියෙන කටයුතු අතපසු වෙනවා. භික්ෂුන් වහන්සේ නමකට නම් උන්වහන්සේට තමන්ගේ අධ්‍යාපන කටයුතු හෝ භාවනා කටයුතු කරගන්නට බාධාවක් නැති වෙනවා. තීන මිද්දේ ඇතිවීම නිසා. ඒ නිසා ගිහි පින්නතුන් වේවා පැවිදි භික්ෂුන් වහන්සේලා යෝගාවචර වේවා සියලු දෙනාම දැනගන්න ඕනේ තමන්ගේ ආහාරයේ පමණ දැන ගැනීම. ඒ පමණක් නෙමෙයි හරියට ආහාරයේ පමණ දැනගත්තට පස්සේ ශාරීරික සෞඛ්‍යයටත් ඒක හේතු වෙනවා. රෝග ඇති වෙන්නත් ඒක බලපාන්නේ නැහැ. තමන්ගේ ශරීර සෞඛ්‍ය පවත්වා ගන්නටත් ඒක හේතු වෙනවා. තීන මිද්දේට අමතරව. ඊළඟට ඉරියාපත සම්පරිවර්තනතා. කලින් කාලේට අපි සුදුසු පරිදි ඉරියව් වෙනස් කරන්න ඕනේ. දැන් භාවනා කර කර ඉන්නකොට අපිට තීන මිද්දයක් ඇති වුණොත් එහෙම අපි කාටවත් කරදරයක් නොවන විදිහට අපි ඉරියව් වෙනස් කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. අපි වාඩි වෙන ඉරියව්වේ මෙහෙම දිගටම හිටියොත් එහෙම නිදි කිරා වැටි වැටි අන්තිමටම අපි පැයක් වාඩි වෙලා ඉඳලා අපි කරලා තියෙන භාවනාවකුත් නැහැ. නිකන් වාඩි වෙලා ඉන්න එක විතරයි කරලා තියෙන්නේ. අන්තිමටම කලින් මතක් කරා වගේ බෙල් එක වදිනකොට දන්නවා ඔන්න දැන් පැය ඉවරයි කියලා. එහෙම නැත්නම් පැය කමාර ඉවරයි කියලා. ඒ නිසා අපිට තීන මිද්දයක් එනකොට අපි උත්සාහවත් වෙන්න ඕනේ අපි ඉරියව් වෙනස් කරන්න. පාඩම් කරන ශිෂ්‍යයන් වේවා භික්ෂුන් වහන්සේලා භාවනා කරනකොට වේවා ඒ නිසා කියලා තියෙන්නේ තීන මිද්දයක් යනකොට Tamanට සක්මන් කරන්න ගිහලා ඉරියව් මාරු කරන්න. එහෙම නැත්නම් ටිකක් හිටගෙන භාවනා කරන්න. නමුත් අපි ඒ කාඩවත් කරදරයක් බාධාවක් නොවන විදිහට කරන්නට ඕනේ. භාවනා ශාලාවේ අනික් භික්ෂුන් වහන්සේලා වාඩි වෙලා ඉන්නකොට අපි මේ භාවනා ශාලාවේ අතරමැද සක්මන් කරන්න හොඳ නැහැ. අපි වෙන තැනකට ගිහිල්ලා සක්මන් කරන්නට ඕනේ. එයාට බාධාවක් නොවන විදිහට. ඊළඟට ආලෝක සංඥා මනසිකාරෝ. අපි ආලෝක සංඥා හිතන්න ඕනේ. ආලෝක සංඥා හිතනවා කියලා කියන්නේ අපි හිතන්න ඕනේ ඔන්න දැන් කම්මැලිකමක් තීන මිද්දයක් එනකොට මේ දවල් කාලේ වගේ කියලා හිතන්න ඕනේ. අපි ඔන්න දැන් මේ හඳ පාලා ඉන්නම හඳ පායලා තියෙන දවසක 15ක දවසක වගේ කියලා හිතනවා. අපිට ඒ ආලෝකයේ අරමුණු කරනවා අපි. ඒ ආලෝකමත් ගතිය අපි අරමුණු කරනවා. දැන් මේ හොඳට ඉර පායලා තියෙන වෙලාවක් කියලා අපි අරමුණු කරනවා. ඒ සංඥාව ඇති කරගන්නවා. දැන් අපි කියනවා යම් කිසි භික්ෂුන් වහන්සේලාට භාවනා කරනකොට ආලෝක සංඥාව ඇති භික්ෂුන් වහන්සේලාට මේ තීන මිද්ද එන්නේත් නැහැ ආලෝකමත් ගතිය හිතේ ආලෝකමත් ගතිය. ඉතින් Tamanට ඒ ආලෝකමත් ගතිය නැති වුණාට පස්සේ නැවතත් ඒ ආලෝකමත් ගතිය පවා ඒ සිහිපත් කරන්නට පුළුවන්. ඉතින් මෙතන අට කතාවේ දක්වලා තියෙන්නේ අපි මේ පරිසර ස්වභාවය මෙනෙහි කිරීම. අපි ඒ වෙලාවේ හිතනවා හොඳට හිර පායලා තියෙන මොහොතක් යයි කියලා. අපි හිතනවා හොඳට හඳ පායලා තියෙන මොහොතක් යයි කියලා. අපි හිතින් අරමුණු කරනවා. අරමුණු කරාට පස්සේ අපේ සිත ආලෝකමත් වෙලා අපිට තීන මිද්ද ගතිය දුරු වෙන්න හේතු වෙනවා. මොකද තීන මිද්ද දුරු වෙන්නට ආලෝක සංඥාව කියන එක ප්‍රබල හේතුවක් වෙනවා. ඊළඟට අභෝකාස වාසෝ. එලිමහනේ වාසය කරන්න. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දුතංග ධර්ම දේශනා කරලා තියෙන්නේ දුතංග. රුක්ඛ මූලිකංගේ අභෝකාසිකංගේ භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් මේ හුරු පුරුදු කරලා තියෙන භික්ෂුන් වහන්සේලාට අත්දැකීම් ඇති. කුටි ඇතුළේලා ඉන්නවට වැඩිය ගහක් යට වෙලා භාවනා කරනකොට කම්මැලිකම නිදිමත එන ගතිය අඩුයි. එලිමහන්ට වෙලා භාවනා කරනකොට කම්මැලිකම නිදිමත ගතිය, නිදි කිරා වැටෙන ගතිය එන ගතිය අඩුයි. ඉතින් ඒකට තවත් බාහිර සාධක ඇති. විද්‍යානුකූලව බැලුවොත් එහෙම සමහර විට හොඳ වාතාශ්‍රය හැමීම, හොඳට ඔක්සිජන් ලැබීම ආදී නොඑක හේතුන් නැති. ඉතින් ඒ විද්‍යානුකූලව විස්තර කරන්න පුළුවන් අයට තවත් විස්තර කරන්න පුළුවන් වේවි. ධර්මානුකූලව කතා කළොත් එහෙම අභෝකාස වාසයේ එලිමහනේ වාසය කිරීම අපට තීන මිද්දේ දුරු වෙන්නට හේතු වෙනවා. ඊළඟ කාරණය තමයි කල්යාණ මිත්‍රතා. වීරවන්ත කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. ඉතින් අපි දන්න භික්ෂුන් වහන්සේලා වීරවන්ත භික්ෂුන් වහන්සේලා කලින් කලට අපි ඇසුරු කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් ඒ බඳු භික්ෂුන් වහන්සේලා දැක්කහම සමහර කෙනෙකුට වීරයක් ඇති වෙනවා. දවසක් දෙයක් කතා කරලා ඉන්නකොට වීරයක් ඇති වෙනවා. එහෙම ඒ බඳු භික්ෂුන් වහන්සේලාත් එක්ක අපි ටික දවසක් ඉඳලා ආවට පස්සේ නැවතත් අපිට අර පෙර වගේ කම්මැලිකමින් ඉන්න හිතෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ අපි මේ පුද්ගල උපනිශ්‍රය කියලා. එදා මේ මහාකාශ මහරහතන් වහන්සේලාත් එක්ක හිටපු භික්ෂුන් වහන්සේලාට කොහොම උපනිශ්‍රයක් ලැබෙන්නට ඇතිද? ඉතින් උන්වහන්සේලා ඒ බඳු වීරවන්ත භික්ෂුන් වහන්සේලා ඇසුරේ ඉඳගෙන ඒ උපනිශ්‍රය ලබාගෙන උන්වහන්සේලාට හැකියාව ලැබුණා. මාර්ගඵල ආදී සාක්ෂාත් කරගන්නට. ඉතින් ඒ නිසා තමයි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ විශේෂ කාරණයක් වශයෙන් දක්වලා තියෙන්නේ. ඊළඟ ධර්ම ශ්‍රවණයත් අතිශයින් වැදගත් කාරණයක්. ඒක තමයි මෙතන සප්පාය කතා කියලා දක්වලා තියෙන්නේ.
එතකොට දුතංග සම්බන්ධයෙන් තියෙන කතා හෝ වේවා, වීරිය වැඩි වෙන කතා හෝ වේවා, අපි කලින් කතා කරපු වීරිය වඩපු මහරහතන් වහන්සේලාගේ කතන්දර කොහොමද මේ මහරහතන් වහන්සේලා වීරිය වැඩුවේ? මහාසීව මහරහතන් තෙරුන් වහන්සේ කොහොමද වීරිය වැඩුවේ? මිලක්කතිස්ස තෙරුන් වහන්සේ, පීතිමල්ල තෙරුන් වහන්සේ, කුටුම්බිය පුත්ත තෙරුන් වහන්සේ, මහානාග තෙරුන් වහන්සේ කොහොමද වීරිය වැඩුවේ කියලා අපි කතා කරනවා. ඒ පිළිබඳව ධර්ම ශ්‍රවණය කරනවා. ඒ පිළිබඳව ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් මේ තුලින් අපිට තීන මිද්දේ දුරු කරගන්නට පුළුවන් වෙනවා. හොඳට හිතා ගන්න ඕනේ තීන මිද්දේ කියලා කියන්නේ නිදිමත නෙමෙයි. තීන මිද්දේ නිසා ඇති වෙන ගතියක් තමයි නිදිමත කියලා කියන්නේ. තීන මිද්දේ කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්මයන්ගේ තිබෙනා වූ ගිලන් ස්වභාවය, අකර්මණ්‍ය ගති ස්වභාවය. එතකොට මෙන්න මේ කරුණු කාරණා 6 තමයි තීන මිද්දේ දුරවන කරුණු වශයෙන් දක්වන්නට යෙදුනේ. අතිභෝජනයේ නිමිත්තක් ගාහෝ කියන්නේ තමන් ආහාරයේ ප්‍රමාණය දැනගන්න ඕනේ. තමන් වළඳන ප්‍රමාණය, කෑම ගන්න ප්‍රමාණය දැනගන්න ඕනේ. ඉරියාපත සම්පරිවර්තනතා කලින් කලට ඉරියව් වෙනස් කරන්නට ඕනේ. ආලෝක සංඥාව මෙනෙහි කරන්න ඕනේ. එලිමහනේ වාසය කරන්න ඕනේ. වීරවන්ත කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕනේ. වීරිය සම්බන්ධයෙන් දේශනා කරලා තියෙන ධර්ම කරුණු, දුතාංග සම්බන්ධයෙන් දේශනා කරලා තියෙන ධර්මය කීම, ධර්මයේ සාකච්ඡා කිරීම, ධර්මයේ ශ්‍රවණය කිරීම කියන මෙන්න මේ කරුණු කාරණා තුලින් අපිට තීන මිද්දේ දුරු කරගන්නට හැකියාව ලැබෙනවා. අද දිනේදී අපි නීවරණ ප්‍රහාණ වර්ගයේ තීන මිද්දේ ඇතිවෙන්න හේතු වෙන කාරණා මොනවද? ළඟ තීන මිද්දේ දුරු වෙන්න හේතු වෙන කාරණා මොනවද? අට කතාවේ දක්වලා තියෙන තීන මිද්දේ දුරු වෙන්න හේතු වෙන තවත් අතිරේක කරුණු කාරණා 6 මොනවද කියන කාරණා 6 අද අපි සාකච්ඡා කරන්න යෙදුනා. ඉතින් මේ සාකච්ඡා කරු මේ කරුණු සම්බන්ධයෙන් මේ පින්නතුන්ට කුමන හෝ ගැටලුවක් තියෙනවා නම් ඒ සඳහා විමසන්නට අවස්ථාව. අපි අර පළවෙනි ඥානිත වගේ එනකොට මම එක දේශනාවක අහලා තියෙනවා, මට ඒක හරියට මතක නෑ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයන් තමයි යටපත් වෙන්නේ. ඒ යටපත් වෙන්නේ අර ඥාන අංගවල කියන විතක්ක විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ඥාන අංගවලින් ගැලපුවා තීන මිද්දේට ඒ පහෙන් එකක් මට ඒක අනේ ඒක චුට්ටක් ස්වාමීන් වහන්සේ ඒක විතර්කයේ මහත්මයා ඒක විතර්කයේ දක්වලා තියෙන්නේ. මේ හොඳටම මේක ගැලපෙනවා, මේ සූත්‍ර ධර්මات එක්ක මේක හොඳට ගැලපෙනවා. ඔව් ස්වාමීන් වහන්සේ ඔව්. එතකොට මේක එක්තරා ධර්ම පරියායක් අපි කතා කළේ ධර්මයේ නොඑක් පරියාය වලින් දේශනා කරලා තියෙනවානේ. එතකොට නීවරණ ධර්මයෝ දුරු වෙන පරියායන් වශයෙන් ගන්නකොට විතර්කය දක්වන්නේ තීන මිද්දේට ප්‍රතිපක්ෂ වශයෙන්. මේ පිළිබඳව හොඳට අපිට උදාහරණ පේනවා පචලායන සූත්‍රයේ බැලුවට පස්සේ. දැන් පචලායන සූත්‍රයේ තියෙනවනේ මුගලන් මහරහතන් වහන්සේට නිදි කිරා වැටෙනවනේ. උන්වහන්සේ කල්වාල කියන ගමේ භාවනා කරමින් ඉන්න විට පළවෙනි සතියේ උන්වහන්සේට හොඳටම නිදි කිරා වැටෙනවා. ඒ කියන්නේ නිදි කිරා වැටෙන්නේ භාවනා කරලා ඉවර වෙලා උන්වහන්සේ අතිශය වීරිය වැඩුවා. අතිශය වීරිය වඩමින් භාවනා කරා කායික වෙහෙස නිසා උන්වහන්සේට තමන්ගේ ශරීරයේ නිදි කිරා වැටීම ඇති වුණා භාවනා කරනකොට. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා කියනවා ඒ තමන් භාවනා කරමින් ඉන්නකොට හිතා ඉන්න අරමුණ හිතන්න එපා, වෙන ධර්මයක් මෙනෙහි කරන්න කියලා කියනවා. එතකොට මෙතන භාග්‍යවතුන් වහන්සේ දුන්නේ නැවත නැවත විතර්ක කරන්නට. එතකොට මේ විතර්ක චෛසිකේ නැවත නැවත හුරු පුරුදු කරන්නට භාග්‍යවතුන් වහන්සේ හුරු කෙරෙව්වේ. ඊට පස්සේ කියනවා එහෙම වෙන ධර්මයක් මනසිකාර කරනකොට තීන මිද්ද එනවා නම් කියනවා සජ්ජායනා කරන්න ධර්මයක්. තමන් ගෙනගෙන තියෙන ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයේ සජ්ජායනා කරන්න. ඒතර මේ සජ්ජායනා කරද්දී වැඩිපුර විතර්ක චෛසිකයේ යෙදෙනවා. විතර්ක චෛසිකයේ දැන් තමන් හිතනවා මොකද්ද සජ්ජායනා කරන්නේ, කොහොමද සජ්ජායනා කරන්නේ? ඒ සජ්ජායනා කරන ධර්මයේ තමන් හිතිනුත් හිතලා ඒ සජ්ජායනා කරන ධර්මයේ වචනයෙන් ප්‍රකාශ කරන්නටත් ඕනේ. ඒතර මෙතන විතර්කයෙන් නැවත නැවත යෙදෙනවා. ඒ නිසා ඒ දේශනා කරලා තියෙන දේශනා පාළියත් සමග මට මතක විදිහට නෙත්ති පාළියේ මම හිතන්නේ දේශනා කරලා තියෙන ඔය කරුණු ටික. එතකොට විතර්කය තීන මිද්දේට ප්‍රතිපක්ෂයි. ඒ නිසා අපි නැවත නැවත විතර්කයේ හුරු පුරුදු කරොත් කුසල විතර්කයේ වඩන්නට තීන මිද්දේ දුරු වෙනවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ අපිට තීන මිද්දේ එනකොට වෙන ධර්මයක් නැවත නැවත මෙනෙහි කරන්න. ඊළඟට තමයි ඉගෙනගත දෙයක් තියෙනවා නම් නැවත ඒ සජ්ජායනා කරන්නට. ඒ තුලින් විතර්කයේ පාවිච්චි වීම, කුසල විතර්කයේ පාවිච්චි වීම වැඩි වෙනවා. ඉතින් මහත්මයා විතර්කයේ තමයි ඒ ධානා අංග අතුරින් විතර්කයේ භාවිතා කිරීම අපිට තීන මිද්දේ දුරු කිරීම පිණිස
හේතු වෙන කාරණයක් වෙනවා ධානාංග පරියායෙන් බැලුවට පස්සේ. මෙතන පැහැදිලි ඇති. බොම්බේ සමනස තව එක පොඩි මේක ඔය තව එක දේශනාවක මට මතකයි චීනය කියන එක කය පැත්තට කයේ ලීනතාවය විද්‍ය කියන්නේ චිත්තයිසිකවල කියලා එහෙම බෙදීමක් තියෙනවද සම්මාස? තේරවාද සම්ප්‍රදාය නම් එහෙම බෙදීමක් නැහැ. අපි ධම්මසංගණී අටුවාවේ දක්වලා තියෙන්නේ ධම්මසංගණී පාළියේ දක්වලා තියෙන්නේ තීනය කියලා කියන්නේ චිත්තයාගේ තියෙන අකර්මණ්‍ය බව ගිලන් බව මිද්දේ කියලා කියන්නේ චෛතසික ධර්මයන්ගේ තියෙන අකර්මණ්‍ය බව ගිලන් බව පසුබසින්නා වූ ස්වභාවය කියන එක. මේ අන්‍ය වෙනත් ස්කූල්ස් වල මේ රූපයක් ලෙස දක්වලා තියෙනවායි කියලා දක්වලා තියෙනවා. නමුත් ථේරවාද සම්ප්‍රදාය තුල තීන මිද්දේ රූපයක් ලෙස දක්වලා නැහැ. රූපයක් ලෙස දක්වපු වෙනත් දර්ශන තියෙනවා. බොම්බින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අපි දානයක් දෙනකොට අපේ තුන් සිත් පහදාගෙන දාන දෙනවා කියලා කියනවා දැන් භාවනා කරනකොට ඒ විදිහටම යන්නේ ස්වාමීන් වහන්සේ භාවනා කරද්දී අපි දැන් පටන් ගන්නවා භාවනා ආදී දෙනවා ඊට පස්සේ අවසානයේ අපි යම් කිසි අපිට මොකද සිහිය ඇතිව භාවනා කරගෙන යනකොට අපේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනකොට මේ ලැබෙන සතුට ඒ අර වගේම දාන දෙන එක භාවනා කරන එක එක වගේමද? මෙතන තුන්සිත පහදවා ගැනීම කියලා නම් අපි අදහස් කරන්නේ ඇත්තරම పూర్ව චේතනා මුංචන චේතන අපර චේතනා කියන තුන. එතකොට పూర్ව චේතනා මුංචන චේතන අපර චේතනායි වීරය අපි පටලවා ගන්නට හොඳ නැහැ. එතකොට අපිට දන් දෙනකොටත් මුල් අවස්ථාවේදීත් වීරයක් තියෙන්න ඕනේ, මැද අවස්ථාවේදී වීරයක් තියෙන්න ඕනේ, දාන දෙන්න අවසාන මොහොත දක්වා වීරයක් තියෙන්නට ඕනේ. නමුත් තුන්සිත පහදවා ගැනීමේදී සඳහන් කරන්නේ අපි දන් දෙන්න කලින් අපේ හිත හොඳට මේ කුසලයේ කෙරෙහි අකුසල ධර්මයන් එන්න දෙන්නේ නැතුව, ලෝභයක් එන්න දෙන්නේ නැතුව, තරහක් එන්න දෙන්නේ නැතුව හිත ආරක්ෂා කරගෙන අපේ කුසලිත පවත්වන්නට ඕනේ. දන් දෙන වෙලාවෙත් අපි කුසලිත පවත්වන්නට ඕනේ. දන් දීලා ඉවර වෙලා අයියෝ අපරාධනේ මගේ සල්ලි අපත ගියානේ කියලා හිතන්නේ නැතුව මා විසින් බුද්ධ ශාසනයේ කළ යුතු මහා කුසලයක් සිද්ධ කරගත්ත කියලා නැවත හිත සතුටු කරගන්න ගතිය තමයි අපි අපරිචේතනා වශයෙන් දක්වලා තියෙන්නේ. එතකොට වීරිය වශයෙන් දක්වන්නේ ඒ කාරණේ නෙමෙයි. වීර වශයෙන් කියන්නේ කුසල ධර්මයක් කරන්න මුලින්ම අපිට වීරියක් ඕනේ. හිත උත්සාහවත් කරන ගතියක් ඕනේ. ඊළඟට බාධක මැඩ ගන්න අපිට වීරියක් ඕනේ. ඊළඟට එනේන බාධක මැඩපවත්වා ගැනීමෙන් අපේ අරමුණ කරා යන්නට අපි බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට කර ගන්නට අපි ඒ බාධක මැඩ ගනිමින් අභ්‍යන්තර බාහිර බාධක මැඩ ගනිමින් යන්නා වූ බලවත් වීරයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මෙතන పూర్ව මුංචන අපරචේතනා සහ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කියන්නේ ධර්ම වශයෙන් පරමාර්ථ ධර්ම දෙකක්. තිරුවන් සරණයි. තිරුවන් සරණයි තිරුවන් සරණයි. ස්වාමීනාංශ දැන් අපිට පරියන්කේ ඉඳගෙන තීන මිත්තේ එනවා නම් නැගිටලා අපි මේ සක්මන් කරනවා තීන මිත්තේ කඩාගෙන නැවත පරියන්කේ ඉඳ ගන්නවා. ස්වාමීනාංශ ඒ දෙයකට කමක් නැහැ. ඒක එහෙම කරා කියලා ගැටලුවක් නැහැ. නමුත් නිදිමත් තීන මිද්දෙන පළවෙනි අවස්ථාවේදී මෙහෙම කරන්න යන්න හොඳ නැහැ. ඒ වුණොත් අපි ඒකට හුරු වෙනවා. නිසා වාඩි වෙලා ඉන්නකොට අපි එනකොට ඒ වාඩි වෙන ඉරියව්වෙන්ම මුලින්ම දුරු කරගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙම දුරු කරගන්න බැරි නම් අපි නැවත නිදි කිරා වැටෙනවා නම් දිගටම ඒ වෙලාවේ අපි ඉරියව් වෙනස් කරලා සක්මන් කරලා එහෙම නැත්නම් මූණ ටිකක් හොදගෙන ඇවිල්ලා නැවතත් අපි භාවනා පරයන්ගේ වාඩි වෙන්නට ඕනේ. ඉතින් පළවෙනි අවස්ථාවේම ආරෙම කරන්න යන්න හොඳ නැහැ. මොකද අපිට සමාධියක් ලබා ගන්න නම් අපි යම් කාල පරිච්ඡේදයක් සැලකියුතු කාල පරිච්ඡේදයක් එකම ඉරියව්වක වාඩි වෙලා සිටීම කියන එක අපට අවශ්‍ය වෙනවා. තිරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. තිරුවන් සරණයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි ස්පියාගෙන පරයන්කේ බැඳගෙන භාවනාවක් දවල් කාලේ කරනවා නම් අර දැන් නිදිමත ඇති වෙනකොට ඉරියව්ව වෙනස් නොකර ඇසරින්නෙත් නැතුව දැන් අර ස්පියාගත්තාම අපිට නිකන් දවල්ට මම හිතන්නේ අර ඉබේයේ ඉඳ නිකන් ආලෝකයක් එළියට එනවනේ ස්පියාගත්තා. දැන්
ඒක මෙනෙහි කරන්න ඒක මෙනෙහි කරාට වැරද්දක් වෙන්නේ නැද්ද? දැන් අපි මේ ආනාපානසති භාවනාවක් වගේ කරනවා නම් ඒකට නිකන් ඒකට ඉෆෙක්ට් එකක් වෙයිද අර ආලෝකෙ මෙනෙහි කරන එක කියලා දැනගන්න. දැන් අපි ඒක දැන් අට කතාවේ දක්වලා ඇත්තට මම කමඨහං ගුරුවරයෙක් නෙමෙයි අට කතාවල තියෙන ධර්මතාවය පැහැදිලි කරන්නේ අපිට පොඩි අත්දැකීම් ටිකක් තියෙනවා අපි ගුරු ඇසුරෙන් ලබා ගත්ත. එතකොට අට කතාවේ දක්වලා තියෙන්නේ අපිට තීන මිද්ද එනකොට තමයි ඒ ආලෝක සංඥාදී ආදී ඉර ගැන සඳ ගැන මෙනෙහි කරන්න ඕනේ ආලෝකමත් ගතිය මෙනෙහි කරන්න ඕනේ අපි තීන මිද්දයක් එනකොට. නැත්තම් දැන් භාවනා කරමින්ම ඉන්න කෙනාට හිත නීවරණයන්ගේ යටපත් වෙනකොට යාට ඉබේම ආලෝකමත් ගතියක් කියන එකක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට යාට තීන මිද්දේ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට තීන මිද්දයක් ඇති වෙනකොට යා තමන බාහිර සංඥාවක් බාහිරින් අපි ආටිෆිෂල් සංඥාවක් ඇති කරගන්නට ඕනේ. ඒ ආටිෆිෂල් සංඥාව ඇති කරගෙන අපිට තීන මිද්දේ දුරු කරගන්නට පුළුවන්. නමුත් අපේ ගුරුවරු අපිට උපදෙස් දීලා තියෙන විදිහට ගුරුවරයා හරියට භාවනා යෝගාවචරයන් අදාළ තොරතුරු ගන්නකොට ගුරුවරයාට තේරෙනවා මෙයා මේ කතා කරන්නේ තමන් මවාගත්ත සංඥාවක් දෙහෙම නැත්නම් ඇත්තටම මෙයාගේ පටිභාග නිමිත්ත පහළ වෙලාද කියන එක. ඒ නිසා ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරනකොට හොඳට යාට තේරුම් ගන්න පුළුවන්. හොඳ කියන්නේ භාවනා අධ්‍යක්ීම් ලැබු ගුරුවරයෙක් එක්කනම් මෙන්න මේ වෙලාවේ මෙයා මේ කතා කරන්නේ මේ පටිභාග නිමිත්ත ගැන තමයි. මේ කතා කරන්නේ මෙයා තමන් හිතින් මවාගත්ත ආලෝකයක් ගැන නෙමෙයි කියන එක. ඒ නිසා භාවනා කරනකොට අපි එහෙම යොදාගත්තා කියලා තීන මිද්දේ දුරු කරගන්න යොදාගත්තා කියලා ඒකේ වරදක් නැහැ. නමුත් අපි විශේෂයෙන්ම සමත භාවනා කරනකොට ඒ පටිභාග නිමිති ආදී යම් කෙනෙකුට පහළ වෙනවා නම් විශේෂයෙන්ම ගුරු ඇසුරක් සහිතව ඉදිරියට භාවනා උපදෙස් ගන්නට ඕනේ. ඒ විදිහට තමයි අපේ ගුරුවරු අපිට උපදෙස් දීලා තියෙන්නේ. පැහැදිලි ඇති? එහෙමයි සර්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙනම් එහෙනම් මෑණියෝ කතා කරන්න. කොහොම පින් මේ වහන්සේ අද අපිට කියවනේ දැන දුන්නානේ මේ බුදුරජාණන් වහන්සේ අනුදනව දාලා තියෙනවා දානෙන් පස්සේ විවේක ගන්න. ඔව්. ටිකක් කරලා. ඔව්. මම නම් ඇත්තටම අහලා තියෙන්නේ මේ සක්මන් කරන්න කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා සක්මන් කරන්න කියලා. එතකොට ඒ විවේකයේ අරගෙන ඉවර වෙලා සක්මන් කරන එකද මම අහලා තියෙන්නේ වහන්සේට. අපේ ජීවිතේ අපි හුරු පුරුදු කරලා තියෙන විදිහ නම් දැන් අට කතාවල රහතන් භික්ෂුන් වහන්සේලාගේ ජීවනචර්යාව ගැන දක්වන විදිහට නම් දක්වලා තියෙන්නේ දානේ වළඳලා මද වේලාවක් සක්මන් කරලා තමයි විවේකයේ ගන්නෙ. ඒ නිසා සක්මන් කරලා විවේකයේ ගන්න. අපේ ලොකු ස්වාමීන් වහන්සේලා බව අපි දැකලා තියෙන්නේ අපිට උන්වහන්සේලා ආදර්ශ දීලා තියෙන්නේ අපිටත් ඒ ජීවිතය හුරු කරගන්න උන්වහන්සේලා අපිට හුරු කරලා දීලා තියෙන්නේ අවවාද දීලා තියෙන්නේ දානේ වළඳලා මද වේලාවක් අපි දැකලා තියෙනවා. ඉතින් අපේ ආචාර්යයන් වහන්සේලා උපාධ්‍යයන් වහන්සේලා විනාඩි 20ක් 30ක් විතර සක්මන් කරනවා. සක්මන් කරලා ඉවර වෙලා තමයි විවේක ගන්න. නැත්නම් දානේ වළඳපු ගමන් සැතපීම කියන එක කරන්නේ නැහැ. ඒක හොඳනෙත් නැහැ. දන්නවත් ඇතිනේ විද්‍යානුකූලව අපි ආහාර ගත්තට පස්සේ ඒ සැතපෙන ඉරියව්වට ගියාට පස්සේ ආහාර දිරවීමේ කෘත්‍ය කරන්න අපහසුයි. අපි ටිකක් වාඩි වෙලා ඉරියව් හරි කියන්නේ කෙලින් ඉරියව්වෙන් ඉන්නකොට අපි ආහාරට ඉක්මනට පහළට ගලාගෙන යනවා. ඒක හොඳට දන්නේ නැති විද්‍යානුකූලව ජීව විද්‍යානුකූලව ජීර්ණ ක්‍රමය ඉගෙන ගත්ත අය. ඒ නිසා කෑම ගත්ත ගමන්ම නිදාගන්න එක සෞඛ්‍ය සම්පන්න වශයෙන් උත් හොඳ නැහැ. ඒ නිසා අපේ ප්‍රතිපදාව නුවත් භික්ෂුන් වහන්සේලා කෑම ආහාර දානේ වළඳපු ගමන් සතිපේම කියන එක කිරීම සුදුසු නැහැ. සක්මන් කරලා තමයි විවේකයක් ගන්නව නම් ගත යුත්තේ. නොගන්න භික්ෂුන් වහන්සේලා ඉන්න පුළුවන්. ඉතින් ඒක උන්වහන්සේලාගේ දැඩි ලෙස වීරිය වැඩි වීම. ඉතින් යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් වාඩි වෙලාම ඉන්නවා නම් ඉතින් විනාඩි 10ක් 15ක් පොඩි නිදි කිරා වැටෙන ගතියක් ඇති වෙන්න පුළුවන්. එයින් පස්සේ නැවත ඇති වෙන්නේ නැහැ. ඉතින් හරියට දාණය පමණට වැළඳුවාට පස්සේ හරියට වීරිය වඩන භික්ෂුන් වහන්සේට ඇත්තරම එහෙම ලොකු වෙලාවක විවේකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අත්දැකීම් ඉතින් අපි යම් අත්දැකීම් අනුවත් අපි බැලුවොත් එහෙම ඉතින් අඩුම විනාඩි 20ක වගේ විවේකයක් තිබුණා හොඳටම ප්‍රමාණවත්. ඊළඟට දවස් සම්පූර්ණයෙන්ම හොඳට ප්‍රබෝධමත් අපිට භාවනා කටයුතු කරගෙන යන්නට පුළුවන්. මෙතන පැහැදිලි ඇති. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අද දිනේදී අපි විසින් ධර්ම දේශනාමය වශයෙන් සිද්ධ කරගත්තා වූද මේ පින්නතුන් ධර්ම ශ්‍රවණමය වශයෙන් ධර්ම සාකච්ඡාමය වශයෙන් සිද්ධ කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අප සෑම සිළු දෙනාටම
නීවරණ ධර්මයන් තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කොට ලබන්නා වූ අජරාමර සංඛ්‍යාත ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කාන්තයෙන්ම හේතු වේවා උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනාවන් පිහිටවා ගන්න. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාධු සාධු සාධු